අයිබුවන් සුබුදැස්සනක් වාසනාවන්ත ජයග්‍රාහි දවසක් ඔබ එකතු වෙන්නේ සතියක පත්තර මිත්වත් එක් අද සෙනසුරාද දවසේ සතියන්තේ ජාතික පුවත්පත් වාර්තා කරන තොරතුරු බොහොම ඉක්මනටම ඔබට කියන්න අපි සූදානම් වෙන්නේ. දැන් විශේෂයෙන් ඊයේ දවසේ බොහෝ දෙනෙක් බලාගෙන ඉඳපු කාරණාව තමයි මේ නිරෝධායන ඇඳිරි නීතිය දැන් 21 වෙනිදා වෙනකොට අවසන් වෙයි. නැවතත් සුපුරුදු විදිහටම දෛනික වැඩ කටයුතු පටන් ගන්න පුළුවන් වෙයි කියලා. හැබැයි ඊයේ පැවැත්වෙච්ච කොවිඩ් මර්ධන කමිටුව තීරණය කළා ඔක්තෝබර් මාසේ පළවෙනිදා වෙනකන් මේ නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරන සෞඛ්‍ය අංශවල දැඩි ඉල්ලීමක් තිබ්බා. මේ සියලු ඉල්ලීම් වලට අනුගත වෙමින් දැන් ඔක්තෝබර් පළවෙනිදා වෙනකන් නිරෝධායන ඇඳිරි නීතිය තවදුරටත් ක්‍රියාත්මකයි. ඒ ඔබේ මගේ අපේ හැමදෙනෙක්ගේම රටේ ආරක්ෂාව වෙනුවෙන් තමයි මේ සියලු ක්‍රියාමාර්ග අරගෙන තියෙන්නේ. සමහර විට ඔබට හිතෙන්න පුළුවන් ටිකක් විශේෂම මේ කරදරයක් කියලා හිතෙන්නත් පුළුවන්. හැබැයි එහෙම හිතන්න එපා. සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට අනුගත වෙලා කටයුතු කරන එක බොහොම වැදගත්. කොරෝනාව පාලනය කරන්න, මර්ධනය කරන්න. අද දවසේ ජාතික පුවත්පත් බොහොමයක් තොරතුරු කියනවා. ඊට කලින් මාත් එක්ක ඉන්නවා දිනුෂ. සුබුදැසනක් දිනුෂ. සුබුදැසනක් නජිත්. සුබුදැසනක් සහ සූදැසනක් කියලා ප්‍රාර්ථනා කරනවා. නජිත් කිව්වා වගේ බොහෝ දෙනෙක් බලාපොරොත්තු වෙ හිටියේ ඊයේ නිවේදනය කරයි කියලා 21 වෙනිදාන් පස්සේ රට විවෘත වෙනවා කියලා. කොහොමුණත් නජිත් අර නජිත් කිව්වා වගේ මේ කොවිඩ් ගෝලීය වසංගතයත් එක්ක රට අරිනවද වහනවද කියන එක කෙසේ වෙතත් අපිට තව දීර්ඝ කාලයක් ලෝකයට ජීවත් වෙන්න සිද්ධ වෙයි. ලෝකය නම් හිත හදාගෙන තියෙනවා කොවිඩ්-19ත් එක්ක තව අවුරුද්දක් හමාරක් නොපෙනෙන කාලයක් ජීවත් වෙන්න හිත හදාගෙන තියෙනවා. හැබැයි අපි හිත හදාගෙන තියනවාද? අපි නව සාමාන්‍යකරණයක් පිළිබඳව කතා කළා. එහෙම අවස්ථාවක් පිළිබඳව කතා කළා. ඒ වුණාට ඒ නව සාමාන්‍යකරණ තත්ත්වයේදී අපි ඒ ආකාරයෙන්ම සෞඛ්‍ය නීති රීති පිළිපැද්දා නම් අද අපිට මෙච්චර බරපතල විදිහට මේ ගැටලුවට මුහුණ පාන්න ඉඩ නොතිබෙන්න ඉඩ තිබුණා. ඒ නිසා නජිත් මතක් කළා වගේ වඩාත්ම වැදගත් වෙන්නේ සියලු දෙනාට වඩා තමන්ගේ ආරක්ෂාව ගැන හිතන එක. දැන් අපි මෙතෙක් කතා කළේ ලෝකයේ අනිත් රටවල් වල ආසාදිතයන්, ලෝකයේ අනිත් රටවල් වල මරණ පිළිබඳව, ඊට පස්සේ ලංකාවේ අපි නොවන අය පිළිබඳව කතා කළා. දැන් එහෙම ඇවිල්ලා අන්තිමට අපේ ආසන්නතමයා අපේ පවුලේ සමාජිකයා පිළිබඳව කතා කරන්න අපිට සිද්ධ වෙලා තියෙනවා. ඉලක්කම් විදිහට අපි වාර්තා කළා වුණාට ඒක ඉලක්කම් නෙවෙයි. ඒ සියල්ල පිටිපස්සේ තියෙන්නේ එක පැත්තකින් ගත්තාම දුක හිතෙන කතා. ඊයේ දවසෙත් ආසාදිතයන් 2070ක් පිළිබඳ තොරතුරු වාර්තා වෙනවා. ටිකක් අඩු වෙලා තියෙනවා. ආසාදිතයන් ප්‍රමාණය, මරණ ප්‍රමාණයත් අඩු වෙලා තියෙනවා. 121ක් දක්වා ඒ ප්‍රමාණය අඩු වෙලා තියෙනවා. ටිකක් සුබදායී තත්ත්වයක්. හැබැයි 121කුත් මැරිලා ඊයේ පෙරේද දවසේ. ඉතින් මේ තත්ත්වය බිඳුව කරගන්න පුළුවන් නම් කවුරුත් නොමැරෙන දවසක් බවට පත් කරගන්න පුළුවන් නම් බොහොම වටිනවා. ඔය අතර දිනුෂ ලෝකෙම කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය කෝටි 22කට වැඩි 22 කෝටි 83,61,706ක් ලෝකෙම කොරෝනා ආසාදිතයන් ඉන්නවා. ඒ අතරින් සුව වෙලා තියෙන 20 කෝටි 49,28,24 දෙනෙක් මරණයට පත් වෙලා තියෙනවා. 46,92,186 දෙනෙක් තමයි ලෝක තත්ත්වෙත් එක්ක අපි සුබවාදී විදිහට හිතලා අපේ රට කොහොමද කොරෝනාවෙන් පරිස්සම් කරගන්නේ කියන කාරණා පිළිබඳව නැවතත් ඔබ මතක් කරමින් කටයුතු කරන්න ඕනේ. අතරේ දැන් මේ දවස්වල බොහෝ පිරිසක් නිවෙස් වලට වෙලා ඉන්නේ. පුංචි දරුවෝ, වැඩිහිටියෝ, සමහර අය මේ ගෙදරට වෙලා රස්සාව කරන්නේ, ඔන්ලයින් වැඩ කරන්නේ. ඉතින් මේ හැම දෙනෙක්ටම බොහොම වටින දෙයක් ගැන කියන්න හදන්නේ. පොත් ගැන අපි නිතරම කතා කරනවා. අපි සතියක පත්තර මේන්තුවෙන් අලුත් පොත් ගැන ඔබට හැමතිස්සෙම කියන දවසෙත් ඒ විදිහට නිකුත් වෙච්ච කෘතියක් ගැන ඔබට කියන්න අපි සූදානම් වෙන්නේ. මේ පොත නම් කරලා තියෙන්නේ ලබැඳි සිතක් ළඟ. මෙහි කතුවරිය ශානිකා ජයසූරිය. ශානිකා පිළිබඳව හඳුන්වන්නත් ඕනේ. විශේෂයෙන්ම දැන් මේ කෘතිය ගැන බලනකොට ලබැඳි සිතක් ළඟ කෘතිය නවකතාවක් විදිහට තමයි එළි දකින්නේ. ඔබට පුළුවන් මේ නවකතාව කියවන්න. ලබැඳි සිතක් ළඟ කියන මේ කෘතියේ මේ පෙරවදන ශානිකා මේ විදිහට ලියනවා. ලබැඳි සිතක් ළඟ ආදරෙන් අකුරු ඇමෙනු මගේ තුන්වෙනි නවකතාව. ඌව වෙල්ලස්සේ සුන්දර බණ්ඩාරවෙල නගරය හපුතලේ සීත මීදුම ෆයිනස් ගස් අතරින් දිවෙන දේතලාව පාර මගේ ජීවිතයට බොහොම සමීපයි. ඒ සුන්දරත්වයේ මාවත් දිගේ දහම්ගෙන් සාරාකෙත් ආදරයේ එක්ක ඔබටත් ඇවිද යන්න පුළුවන් දැන්. ඉවසීමත් සනසාගෙන ඉන්නට හැකි හිතක් එක්ක දරාගෙන ඉන්නට හැකි හදවතක් ඇයට තිබුණා. රළු දරදඬු හිතක් උණු වෙන තරමටම සෙනෙහස දුන් සෙනෙහවන්තියක් ඇය. ඉතින් ලොතිනන්ට් කර්නල් දහම් ඉන්දුර සේනානායකගෙත් ඒ දඩබ්බර හිත ළඟ නැවතුණු ලබැඳිය ඉමන්දි පැහැසරා තේනූර්ගෙත් කතාවයි මේ කියලා ශානිකා ජයසූරිය බොහොම අපූර්වට මේ කතාවේ සංක්ෂිප්තයක් ඒ විදිහට පෙරවදන විදිහට ඉදිරිපත් කරන ආදරණීය සාරා හුස්ම දෙවෙනි කොට උපන් බිම රකින්නට පොරොන්දු දුන් හදවතට ඩුබ පැමිණි දා පටන් දරදඩු මේ පිරිමි හිත හුස්ම වැටෙනා මේ දිවියට මහ මෙරක් තරමටම
ආදරය කරන බව දන්නවද මගේ මැනික? නුඹ මගේ හුස්ම පොද හදවතම නිවාලන නුඹ මගේ ජීවිතය හුස්මසේ ළඟ රැඳෙන. දහසකුත් එකක් රණවිරුවන්ගේ ජීවිත කතා ඇතුලේ ආදර කතාත් නැතුවාම නෙවෙයි. ඉතින් ඒ ආදර කතාව පිළිබඳව ඔබට කියවන්න පුළුවන් ලබැඳි සිතක් ළඟ ශානිකා ජයසූරිය මෙහි කතුවරිය. ඔබටත් පුළුවන් මේ පොත අරගෙන කියවන්න. මේ පොත විතරක් නෙවෙයි ඉදිරියටත් පිළි දකින්න නියමිත පොත් ඒ වගේම දැන් මේ වෙනකොටත් තියෙන පොත් ගැන අපි කියන්න ලෑස්ති. ඔබට පුළුවන් ඔබත් පොතක් ලිව්වා නම් කතුවරයෙක් නම් කතුවරියක් නම් අපිට එවන්න. අපි සූදානම් රටටම ඒ ගැන කියන්න. දිනුෂ්. ඔව් දැන් අජිත් පොත කියවුවයින් පස්සේ ඉස්සර සිරිත තියෙන අජිත් පොත පොඩ්ඩක් දෙන්න පුළුවන්ද මම දවස් දෙකකින් විතර කියවලා ගෙනල්ලා දෙන්නම් කියන්නේ. හැබැයි එහෙම පොත් ඉල්ලගෙන කියවන්න පුළුවන් කාලෙක නෙවෙයි අපි මේ ජීවත් වෙන්නේ. මේ ශානිකා ජයසූරියගේ පොතත් එක්කම නජිත් කිව්වාගේ එක පැත්තකින් නජිත් අපි හුදකලා වෙලා තියෙනවා. මේ හුදකලා කිරීම එක අපි ගොඩක් වෙලාවට මේ ඩිජිටල් තිර එක්ක තමයි කාලය ගත කරන්නේ. හැබැයි පොතක් පතක් කියවුවම ගොඩනගෙන පරිකල්පනය විශේෂයෙන්ම දරුවන්ට ඊයේ පෙරේදත් මහාචාර්යවරු එහෙම කියලා තිබුණා දරුවෝ රෑ 12ට තමයි නිදාගන්නේ ඩිජිටල් තිර එක ගත කරන කාලය වැඩි. ඒ නිසා පුළුවන් නම් පොතක් ගෙන්න ගන්න ඔන්ලයින් ඕඩර් කරලා ගෙන්න ගන්න පුළුවන් මාර්ගගත ක්‍රමයට ගෙන්න ගන්න පුළුවන්. පොතක් පතක් කියව්වම පරිකල්පනය හිත දියුණු වෙනවා සහ අත්දැකීම් බෙදා ගන්න පුළුවන් අත්දැකීම් වර්ධනය කර ගන්න පුළුවන්. ඒක එකක්. දෙවෙනි එක තමයි මේ ශානිකා ජයසූරිය කලා වගේ තමන්ගේ මතකයන් තමන්ගේ අත්දැකීම් ටික නිර්මාණයක් විදිහට ප්‍රතිනිර්මාණය කරන්න මේක හොඳ අවස්ථාවක්. අනිවාර්යයෙන්. ඔව්. අපි ජාතික පොත්පත් වාර්තා කරන පුවත්පතට අවධානය යොමු කරනවා. අද මුලින්ම ඡායාරූපයකින් තමයි කතාව ආරම්භ කරන්නේ. ඡායාරූප වාර්තා කරන්නේ ක්‍රිෂාන් ජීවක ජයරුක්. මේ සියලු කතන්දර අල්ල පනල්ල අස්සේ සෞඛ්‍ය නීති බල්ලට ගිය අරක්කු පෝලිම ඡායාරූප එක වාර්තා කරනවා. දිවයින පුරා මත්පැන් අලවිසල් ඊයේ 17 වෙනිදා හදිස්සිය විවෘත කිරීමත් සමග ඒවායේ දිගු පෝලිම් දක්නට ලැබුණි. මාතර ප්‍රදේශයේ මත්පැන් අලවිසලකට රැස් වූ පිරිස සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදද නොතකා මත්පැන් මිලදී ගැනීමට රොක් වී සිටි අයුරු තමයි මේ ඡායාරූපේ පෙන්눔 කර සිටින්නේ. ඒ වගේම දැන් ඊයේ කවුරුවත් නිල වශයෙන් මේක නිවේදනය කළ වගේ කවුරුවත් දන්නේ නැහැ. සෞඛ්‍ය මාර්ග උපදේශ ක්‍රියාත්මක කරමින් රට බීම හල්වල සහ බිය හල්වල අලෙවි කටයුතු කරන ලෙසටද සුරාබදු දෙපාර්තමේන්තු උපදෙස් නිකුත් කර තිබෙන කියලා ලංකාදීප පුවත්පත කියනවා. මේ අතර දිවයිනේ ප්‍රදේශ කිහිපයකම මේ වගේ පෝලිං දක්නට ලැබුණා. සෞඛ්‍ය නීති බල්ලට ගිය අරක්කු පෝලිම මේ පෝලිං වලදී නජිත් මේ ඡායාරූපවල පෙනෙද්දි දේශපාලන ભેද කිසිවක් නැහැ. වාද ભેද කිසිවක් නැහැ. ලොකුම ප්‍රශ්න තිබුණේ මේකද කියලා හිතෙනවා. කොමුණත් ඔය පහුගිය දවස්වල මේ දිනුෂ අපි දැක්ක මේ අර බ්ලැක් මාකට් එකේ නැත්තම් ඔය මේ කළු කඩ මේ මුදලාලිලා බොහොම අපූර්වට මේ බිස්නස් එක කරගෙන ගියා. සාමාන්‍ය රුපියල් 1000ට විතර තියෙන මත්පැන් බෝතලයක් රුපියල් 5000 10,000ටත් ගිය දවස් තිබ්බා. ඉතින් මේ තත්ත්වෙත් එක්ක වෙන්නේ නැති සමහරට මේ වගේ තීරණයක් ගන්නත්. හැබැයි ඉතින් දැන් බොන නොබොන එක අපි කාගේ වුණත් තීරණයක්. ඒකට අපිට බලපෑම් කරන්න බෑ. හැබැයි සමාජයක් විදිහට ඔය කොරෝනා මාර්ගෝපදේශයට අනුගත වෙලා කටයුතු කරන්න ඕනේ. ඊයේ දවසේ අපි දැක්ක බොහොම තැන්වල මේ පෝලිං මීටරේ දුරවත් නෑ. අර බෝතලේ ගන්න කඩිමුඩිය තිබ්බ. හැබැයි දැන් එහෙම කඩිමුඩිය තිබ්බට මේ කොරෝනාව හැදුනද නැද්ද කියලා දන්නෙත් නෑ. දැන් තව ටික දවසකින් තමයි ඔකේ ප්‍රතිඵල එන්නේ. අන්තිමට පෞලි සමාජිකයන්ට තමයි මේ බරත් අදින්න වෙන්නේ. ඔව්. බීවිත ඇඳරිය දැස වසනවා කියලානේ කියන්නේ. නිරෝධායන ඇඳර නීතිය ඔක්තෝබර් 1 වෙනිදා දක්වා දීර්ඝ කළ පුවත ලංකාදීපයට වාර්තා කරන සුජිත් හේවාචූලිගේ කොරෝනා පාලනය සඳහා රට පුරා පනවනු ලැබූ ඇඳර නීතිය තවත් දින 10කින් දීර්ඝ කිරීමට ජනාධිපතිවරයා තීරණය කළ බව ශවේන්ද්‍ර සිල්වා ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපතිතුමන් උපුටා දක්වමින් ලංකාදීපය වාර්තා කරනවා. නිරෝධායන ඇඳර නීතිය යලි අවසන් වීමට නියමිතව තිබෙන්නේ ලබන 1 වෙනිදා අලුයම 4ට කියලා ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහත්මිය උපුටා දක්වමින් ලංකාදීපය වාර්තා කරනවා. අද දෙවෙනි පුවත්පතත් ඒ ප්‍රවෘත්ති වාර්තා කරන උපසිරස්තලයක් විදිහට ඇඳරි නීතිය පළවෙනිදා තෙක් දීර්ඝ වෙයි. දරුවන්ට ෆයිසර් එන්නත පමණයි. රෝග සහිත අවුරුදු 12-19 දරුවන්ට එන්නත් කරන දී ප්‍රමුඛ ස්ථානය කුඩා මධ්‍යම ව්‍යාපාර හා ස්වයං රැකියාවලට බාධාවක් නැහැ. ඇඳරි නීතිය කඩ කරන අයට නීතිය තදින් කියලා අද දෙවෙනි පුවත්පත ඔය විදිහට කියනවා. දෙවෙනි පුරා දැනට පනවා ඇති නිරෝධායන ඇඳරි නීතිය ඔක්තෝබර් 1 වෙනිදා අලුයම 4 දක්වා දීර්ඝ කිරීමට තීරණය කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පෙරවරුවේ වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවති කොවිඩ් මර්ධන විශේෂ කමිටු රැස්වීමේදී තීරණය කර ඇත කියලා අද ඔය විදිහට දෙවෙනි පුවත්පත කියනකොට දිනමින කියනවා. මේ පිළිබඳව ජනාධිපතිතුමන් සඳහන් කරපු කාරණා ජීවනෝපාය මාර්ග කරගෙන යාමට මඟ පෙන්වීම PHIලාට පැවරෙන කාර්යයක්. නිරෝධායන නීති කැඩුවොත් නීතිය තදින්
සිසුන් 200ට අඩු පාසල් ඇරඹීමට අවධානය අත්‍යවශ්‍ය සේවා අඛණ්ඩව අවුරුදු 15ත් 19ත් අතර දරුවන්ට ෆයිසර් පමණක් දෙන්න කියලා දැන් මේ කමිටුවේදී තීරණය වුණා. එන්නත් කරන්නේ රෝහල්වලදී පමණයි ජනපතිගෙන් සෞඛ්‍ය අංශවලට උපදෙස් කියලා අද දිනමින පුවත්පත ওই විදිහට සඳහන් කරන අතරේදී Daily News පුවත්පතත් ප්‍රධාන සිරස්තලයේ විදිහට වාර්තා කරන්නේ මේ කාරණාව. President instructs health officials Pfizer jabs for student aged 15 to 19 මේ අවුරුදු 15ත් 19ත් අතර දරුවන්ට ෆයිසර් එන්නත පමණක් ලබා දෙන්නට තීරණය කරලා තියෙනවා. vaccines to be given in hospital රෝහල්වල තමයි මේ එන්නත් කරන්නේ සිද්ධ වෙන්නේ. vaccination process to be expected දැන් ඉදිරියේදී මේ එන්නත් කරන්නේ සාර්ථකව ක්‍රියාත්මක කරන්න ආරම්භ කරන්න කටයුතු සූදානම් කරලා තියෙනවා. lockdown extended till October 1st ඔක්තෝබර් 1 වෙනිදා වෙනකන් මේ නිරෝධායන ඇඳිර නීතිය ක්‍රියාත්මකයි කියලා දැන් ඊයේ දවසේ පැවැත්වෙච්ච කොවිඩ් කමිටුවේදී තීරණය වුණා. ඒ පිළිබඳව ඊයේ දවසේ අපි රාත්‍රී ප්‍රවෘත්ති තුලිනුත් ඔබට දැනුවත් කළා. දැන් මොනවාද මේ ගත්ත තීරණ ජනාධිපතිතුමන් විශේෂයෙන්ම මොනවද වැඩිපුර අවධානයට ලක් කළ කරුණු මේ සියල්ල බලමු. අත්‍යවශ්‍ය මහජන සේවා සපයන ආයතනවල කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාමේ අවශ්‍යතාවය අවධාරණය කළ ජනාධිපතිතුමා ඒ සඳහා ආයතන ප්‍රධානීන් තීන්දුව තීරණවලට එළඹිය යුතු බවද සඳහන් කළා. පවතින අභියෝග හමුවේ වුවද වසරේ පළමු සහ දෙවන කාර්තුවල ආර්ථික වර්ධන වේගය ඉහළ මට්ටමක පවත්වාගෙන යාමට හැකි වූ බව අමාත්‍ය බසිල් රාජපක්ෂ මහතා මෙහිදී පෙන්වා දුන්නා. ජන ජීවිතය සහ ආර්ථික ක්‍රියාවලිය අඩාල නොවන ආකාරයට අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යමින් සියලුම ආර්ථික මධ්‍යස්ථාන අඛණ්ඩව විවෘතව තබන ලෙසද ජනාධිපතිතුමා උපදෙස් ලබා දුන්නා. සිසුන් 200කට අඩු ග්‍රාමීය පාසල් කඩිනමින් ආරම්භ කිරීම කෙරෙහිද සාකච්ඡාවේදී අවධානය යොමු කළා. විශේෂඥ කණ්ඩායම දීලා තියෙන ගයිඩ්ලයින්ස් එක්ක ඒ පාසල් විවෘත කරන්න අවශ්‍ය වැඩ කොටස කරන්න. පාසල් විවෘත කිරීම මා හිතනවා ඔක්තෝබර් මාසයේ ඉඳන්ම ආරම්භ කරන්න අපි වැඩ පිළිවෙල සැකසුවොත් ග්‍රාමීය පාසල් තුල ළමයිනුත් අඩු නිසා අපිට නැත්තම් ආයි දෙසැම්බර් මාසයේ නිවාඩු මාසයක් විදිහට තමයි ලංකාවේ යඳින්නේ. ඒතකොට ඔක්තෝබර් 1 වෙනිදා දිනේ නිර්ණය කරගත්තා නම් ඒ තීරණය ගත්තොත් ඔබතුමන් විසින් මම හිතනවා අපිට ප්‍රොවින්ෂල් අධ්‍යාපන අධ්‍යක්ෂකවරුත් එක්ක සාකච්ඡා කරලා මේ වැඩසටහන ක්‍රියාත්මක කරන්න පුළුවන්. සෞඛ්‍ය නිර්දේශ අනුව කටයුතු නොකරන හා නිරෝධායන ඇඳිරු නීතිය කඩ කරන්නන්ට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කරනු ලෙසයි ජනාධිපතිතුමා පොලිස්පතිවරයාට දැනුම් දුන්නේ. කෙසේ වුවද පවත්නා තත්ත්වය සැලකිල්ලට ගනිමින් ලබන බස පළමුවනදා නිරෝධායන ඇඳිරු නීතිය ඉවත් කිරීමට රජය සැලසුම් කර ඇති බවද මෙහිදී අනාවරණය කෙරුණා. එන්නත් කරන වැඩපිළිවෙල සම්බන්ධයෙන්ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මෙහිදී කරුණු විමසා සිටියා. ඇත්තටම අපිට අවශ්‍ය ප්‍රමාණයටත් වඩා වැක්සීන් ලැබිලා තියෙනවා. 20 සිට ඉහළට සෑම කෙනෙකුටම දෙන්න ප්‍රොවින්ෂල් ඩිරෙක්ටර්ස්ලාත් ඉන්නවා. ඒ අයත් උනන්දු වෙලා MOHලා ලවා මේ කාර්ය මේ PHI මහත්තුරුන්ට මම දෙන්න කියලා කිව්වේ මේ කට්ටියට උනන්දු කරවලා කට්ටියව ගෙනල්ලා ඒ අයට එන්නත ලබා දෙන්න ක්‍රියා කරන්න. ඉහත් 18ට වැඩි 20ට වැඩි අයට Pfizer එන්නත ලබා දීම ගැන සයන්ටිෆික් ඩේටා ගැන අපිට අනිවාර්යෙන් අවධානය යොමු කරන්න. දැන් එංගලන්තේ පෝස්ට් මාකට් සර්වේලන්ස් කරාට පස්සේ ඉමුනිටි ලෙවල් එක බැලුවාම 88%කින් පටන් ගත්ත ඉමුනිටි ලෙවල් එක මාස 5ක් යනකොට Pfizer එන්නතේ 74%කට අඩු වෙලා. AstraZeneca එන්නතේ 77%න් පටන් ගත්ත එක 67% දක්වා අඩු වෙලා. එතකොට සුපර් එන්නතක් කියලා එකක් රෝගය සම්බන්ධයෙන් මේ දක්වා ලෝක සෞඛ්‍ය සංවිධානයෙන්වත් එහෙම කීමක් නැහැ. හරි ඒ අතරේ දැන් හැයි එහෙම තීරණ ගන්න සහ මේ එන්නත් කරන වැඩ පිළිවෙල පිළිබඳව දීර්ඝ වශයෙන් කතා කළා. අපිත් කල්පනා කළා මුලින් කියද්දි මෙච්චර එන්නත් ලැබෙයිද නැද්ද කියලා සැකයක් තිබුණා. ලෝකේ එහෙම එන්නත් හිඟයක් තියෙන මොහොතක. හැබැයි ඒ අතරේ අද දිනමින පුවත්පත වාර්තා කරනවා චීනෙන් තවත් සයිනෝෆාම් එන්නත් සිනොවැක්ස් එන්නත් මිලියනයක ප්‍රමාණයක් ලැබීමට නියමිත බව සඳහන් කරනවා. අද දින මින පුවත්පත තමයි මේ පුවත වාර්තා කරන්නේ. දැනට ශ්‍රී ලංකාවේ එන්නත් කරන ක්‍රියාවලිය තවදුරටත් පුළුල් කිරීම සඳහා එම එන්නත් කරන වැඩපිළිවෙල කාර්යක්ෂම කිරීම සඳහා ඊට සහයෝගී පළ කිරීමක් විදිහට තමයි මේ එන්නත්තුගේ ලංකාවට ලැබීමට නියමිත බව සිනොවැක්ස් එන්නත ලැබීමට නියමිත බව දිනමින පුවත්පත සඳහන් කරන. දිනමින පුවත්පතේ තවත් වෙනක තියෙනවා මේ නජිත් බාර් අරපුයට වැඩ වරදී කියලත් බාර් ඇරපුයට වැඩ වරදී කියලත් අද අපි දැක්කා අත්අඩංගුවට ගැනීම කීපයක් සිදු කළා.
ඒක වැඩ වරදී කියලා දිනමින පුවත්පතේ එක තැනක වාර්තා කරලා තිබුණා. දැන් අර දිනුෂ කියපු කාරණාවත් එක්ක සිනුවක් එන්නතර අපේ රටේ නිෂ්පාදනය ආරම්භ කරන්න බලාගෙන හිට කර්මාන්ත ශාලාවක් හදනවා කියන කාරණාව. ඔය සිනුවක් එන්නතේ සමහර දේවල් පිළිබඳව ගුණදොස් පිළිබඳව පහුගිය කාලේ කතා වුණා. ඒ කොහොම වුණත් ලෝක සෞඛ්‍ය සංවිධානය දැන් සිනොවැක් එන්නතත් පිළිගන්නවා. මේ කොවිඩ් මර්ධන වැඩසටහන සඳහා පිළිගත් එන්නතත් විදිහට නම් කළා තියෙනවා. ඉදිරියේදී අපේ රටට ලක්ෂ 10ක් මිලියනයක් ලැබෙන්නට නියමිතයි කියලා කියන අතරදී දිවයින කියනවා මේ ලියාපදිංචි නොකළ PCR කට්ටල 6600ක් හම්බ වෙලා තියෙනවා. මේවා අත්අඩංගුවට අරගෙන තියෙනවා. වටිනාකම කෝටි 3කට වැඩි කියලා අද දිවයින පුවත්පත කියනවා. ප්‍රභාත් විතාන සමගින් සමන්ති වීරසේකර මේ පුවතට යන්නේ. මෙරට ලියාපදිංචි නොකළ රුපියල් කෝටි 3කට අධික වටිනාකමකින් යුත් PCR පරීක්ෂණ කට්ටල 6600ක් පමණ ජාතික ඖෂධ නියාමන අධිකාරී නිලධාරීන් විසින් අත්අඩංගුවට අරගෙන තියෙනවා කියලා අද වැඩිදුරටත් ඒ පිළිබඳව තොරතුරු කියමින් දිවයින පුවත්පත කියනවා. දැන් මේ සම්බන්ධයෙන් විශේෂයෙන්ම වැඩි අවධානයක් යොමු වෙලා තියෙනවා. මෙරට ලියාපදිංචි නොකළ PCR කට්ටල මකින් වෛද්‍ය රසායනාකාරයක PCR පරීක්ෂණ සිදු කරන බවට ඖෂධ නියාමන අධිකාරී නිලධාරීන්ට ලද තොරතුරකට අනුව පෙරේදා එම වෛද්‍ය රසායනාකාරී පරීක්ෂා කිරීමේදී මෙරට ලියාපදිංචි නොකළ PCR පරීක්ෂණ කට්ටල 6ක් පමණ ඖෂධ නියාමන අධිකාරී නිලධාරීන් විසින් අත්අඩංගුවට අරගෙන තියෙනවා. යනෝ එම රසායනාකාර නිලධාරීන්ගෙන් සිදු කළ වැඩිදුර විමර්ශනයේදී මෙරටට ඖෂධ ආනයනය කරන ප්‍රසිද්ධ සමාගමක ගබඩාවක් පරීක්ෂා කළ ඖෂධ නියාමන අධිකාරී නිලධාරීන් විසින් එම ගබඩාවේ සඟවා තිබූ මෙරට ලියාපදිංචි නොකළ PCR පරීක්ෂණ කට්ටල 100ක් පමණ අත්අඩංගුවට අරන් තියෙනවා. මේ PCR කට්ටල පරීක්ෂණයක නියැදි 100ක් පමණ අඩංගු වෙන බවද ඒ ප්‍රකාශකයා සඳහන් කළා කියලා වැඩිදුරටත් තොරතුරු කියනවා. ඉතින් මේ ලියාපදිංචි නොකළ කියන මේ දේවල් පිළිබඳව පරීක්ෂණ පවත්වලා නැහැ. මේ දේවල් වල ප්‍රමිතිය පිළිබඳව දන්නේ නැහැ. සමහර විට PCR පරීක්ෂණයක් කළාම දිනුෂ මේ නෙගටිව් කියලා එනවා. හැබැයි ඇත්තටම මේ කෙනාට පොසිටිව් වෙන්නත් පුළුවන්. ඉතින් මේ වගේ තත්ත්වයන් එක්ක අර සමාජයේ ඉන්න රෝගීන් ප්‍රමාණය පිළිබඳව හරියට අවබෝධයක් ලබා ගන්න බැරි තත්ත්වයක් උදා වෙන්නේ. ඒ නිසාම තමයි මේ වගේ වැටලීම් සිද්ධ කරන්නේ. අද ඩේලි නිවුස් පුවත්පතේ අපි ප්‍රධාන ඡායාරූපයට යොමු වෙන්න සූදානම්. අද ප්‍රධාන ඡායාරූපය වාර්තා කරන්න දැන් ඔබ දකිනවා. ඔබට හුරු පුරුදු දර්ශනයක් ඔබත් එන්නත් කරන්නේ සිද්ධ කරගෙන තියෙනවා නම් මේ ඡායාරූප අමුතුවෙන් හඳුන්වා දෙන්න අවශ්‍ය නැහැ. එන්නත් කරන මධ්‍යස්ථානයක මේ යුද හමුදාව විසින් සාර්ථකව මේ කටයුතු සිද්ධ කරනවා. අද ඩේලි නිවුස් පුවත්පත කියනවා මේ ඡායාරූපය පිළිබඳව සටහනක් තබමින් The Seva Vanitha Unit of Sri Lanka Army yesterday conducted a vaccination campaign where the Pfizer vaccines was offered to students going overseas for higher studies. මේ උසස් අධ්‍යාපනය සඳහා විදේශගත වන සිසුන්ට එන්නත් කරණය සිද්ධ කරන මධ්‍යස්ථානයක් ඔවුන්ට ෆයිසර් එන්නත ලබා දෙන්නේ. ඉතින් මේ යුද හමුදාවේ දායකත්වයෙන් මේ කටයුතු බොහොම සාර්ථකව සිද්ධ වෙනවා කියලා ඡායාරූපත් එක්කම යුද හමුදා මාධ්‍ය ඒකකය තමයි මේ ඡායාරූපය අරගෙන තියෙන්නේ. ඒ විස්තර අද ඩේලි නිවුස් පුවත්පත මේ විදිහට වාර්තා කරන පහුගිය කාලේ ගොඩක් අය කියපු කාරණාවක් තමයි දිනෝෂ මේ දැන් සයිනෝෆාර්ම් එන්නත් කරන්නේ සිද්ධ කරගෙන තියෙන්නේ. අපිට මේ විවිධ රටවලට විශේෂයෙන්ම ඇමරිකාව බාර ගන්න නැහැ සයිනෝෆාර්ම් එන්නත විදපු කට්ටිය. හැබැයි ඒ හැම කෙනෙක්ටම ෆයිසර් එන්නත එන්නත් කරන්නේ බොහොම සාර්ථකව සිද්ධ වෙනවා. රට යන්න උවමනාවක් තියෙනවා නම් එන්නත් කරන්නේ සිද්ධ කරගන්න පුළුවන්. ඔව්. විශේෂයෙන්ම තරුණ වයසේ ඉන්න ඔබ අර තියෙන හුඹස් බියට බය නොවි එන්නත ලබා ගන්න එක තමයි මේ මොහොතේ කරන්න ඕනේ හොඳම දේ. ඒ අතරේ ආදායම් අහිමි වූ පෞද්ගලික බස් හිමියන්ට සහන පැකේජයක් හඳුන්වා දෙන්නට රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම කටයුතු කරන බව අසේල කුරුරුවංශ වාර්තා කරනවා අද දිනමින පුවත්පතට. සංචලන සීමා පැනවීම නිසා බස් කර්මාන්තය අඩාල වුණා. ඔවුන්ට දැඩි බාධා ඇති වුණා. ඒ නිසා නැවත ප්‍රවාහන කටයුතු සඳහා ඔවුන් යොමුවීමේදී මේ සහන පැකේජය ක්‍රියාත්මක කරන්න නියමිතයි. ටයර්, ලිහිසිතෙල්, ඩීසල්, බැටරි සහ අමතර කොටස් සඳහා විතරක් නෙවෙයි රක්ෂණය සඳහා යම් යම් වටිනාකමකින් යුත් වවුචර් හඳුන්වා දෙන බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහත්මයා සඳහන් කරනවා. ආදායම් අහිමි වූ බස් කර්මාන්තයට පෞද්ගලික බස් හිමියන්ට සහන පැකේජයක් හඳුන්වා දෙනවා. මේක කවුරුත් ඉල්ලුවේ නැහැ. හැබැයි ඉල්ලන්න කලින්ම මෙහෙම ඒ ගැන හිතල බලලා තීන්දුවක් ගත්ත එක වටිනවා. පැහැදිලි. ඔව්. දැන් ඔය සහන දෙන අතරදී මේ දැන් මේ නිරෝධායන කාල සීමාව හින්දා පාඩු ලැබපු රාජ්‍ය ආයතනෙකුත් තියෙනවා. ඊයේ දවසේ ඇමතුමා ඒ ගැන කිව්වා ගාමිණී ලොක්කුගේ අමාත්‍යතුමා අද ඩේලි මිරර් පුවත්පතේ ගැන කියනවා. රුපියල් බිලියන 44ක පාඩුවක් සිද්ධ වෙලා තියෙනවා. ඔව්. 44 billion defaulted bills ගෙවපු නැති බිල් බිලියන 44ක් තියෙනවා. නිසා CB unable to extend relief period anymore. තවදුරටත් සහන කාලයක් දෙන්න බෑ කියලා අමාත්‍ය ගාමිණී ලොකුගේ මහත්මයා කරන ප්‍රකාශය අජිත් සිරිවර්ධනයි වාර්තා කරන්නේ. හැබැයි did not charge a levy for outstanding bills. ඔබ මෙතෙක් ගෙවන්න තියෙන බිල් වලට වෙනම අමතර ගාණක් අය කරන්නේ නැහැ. ඒ නිසා ඉක්මනින්ම බිල් ගෙවන්න. බිලියන 44ක බිල් ගෙවලා නැහැ.
ඒ විදුලි බල මණ්ඩලේ ඒ කියන්නේ තවදුරටත් මේ සහන කාලය දෙන්න බෑ ලයිට් කපනවා කියන එක තමයි කියන්නේ තවදුරටත් බිල ගෙව්වේ නැත්තොත් ලයිට් කපනවා අනෙක් පැත්තෙන් ජල විදුලිය ජලය සම්බන්ධනුත් මේ ගැටලුව තියෙනවා ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයත් මේ කතාවම කියලා තිබුණා මටගේ මතක විදියට කෝටි 5කට ආසන්න ප්‍රමාණය කෝටි 5කට වැඩි ප්‍රමාණයක් බිලියන 5කට ආසන්න ප්‍රමාණයක ලොකු අපි කියන්නේ දාර පොල්ලක් තියනවා කියලා පුළු තියනවා කියලා කියන්නේ දිනුෂ මේ ලොකුගේ ඇමතුමා කියපු කතාව තමයි දැන් එතුමා කියන කතාව සාධාරණයි හේතුව තමයි විශේෂ බහ අමාත්‍යවරයා දැන් ආදායම අහිමි වෙලා තියෙනවා බිලියන 44ක් කොහොමද අමාත්‍යාංශයේ මේ වැඩ කටයුතු පවත්වගෙන යන්නේ ගෙවන්න පුළුවන් අය පවා ගෙවලා නැහැ පහුගිය කාලේ විදුලි බිල් අර බොහෝ දෙනෙක් ඔය සහන බලාගෙන ඉන්න හැබැයි ඉතින් මේ දේවල් එකට ගොඩ ගැහුනහමත් ලොකු බිලක් එකතු වෙයි ඔබට ඒ ගැන අපිට වග කියන්නත් බෑ අමාත්‍යාංශයට විදුලි බල මණ්ඩලයට වග කියන්නත් බෑ හැබැයි හැකි හැම වෙලාවෙම මේ බිල්පත් ගෙවන්න ඔන්ලයින් ක්‍රම තියෙනවා දැන් ගෙවන්න අර ගිහිල්ලාම ගෙවන්න ඕනෙත් නෑ සහනිත එක බැංකුවට යන්න කිව්වට ඒ කියන්නේ බැංකුවට ගිහිල්ලා මේ ලයිට් බිලක් වතුර බිලක් ගෙවන්න සහනය තියෙනවා ආරක්ෂක අංශ වලින් මේ නිරෝධායන නීතිය ක්‍රියාත්මක වුණත් ඒ සහනය තියෙනවා අනිත් එක අපි අපේ මේ මොබයිල් ෆෝන් එකට ජංගම දුරකථනයට අපි සාමාන්‍යයෙන් දවසට 100ක් විතර රීලෝඩ් එකක් දානවනේ එහෙන් බැලුවම එතන රුපියල් 3000ක් අපේ ලයිට් බිල වතුර බිල එච්චරක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ ලංකාවේ බහුතරයකගේ ලයිට් බිල වතුර බිල මාසෙකට සාමාන්‍ය රුපියල් 1000ට වඩා අඩු ප්‍රමාණයක්. අපි මේ ටෙලිෆෝන් ලයින් එකේ නැත්නම් ජංගම දුරකථනයේ සම්බන්ධතාව විසන්දිවේ මේක කපන්න කලින් කොහොම හරි රීලෝඩ් එකක් දා ගන්න ඕනේ කියලා අපි හිතනවා වගේම ගෙදරට එන වතුර ටික විදුලිය ඒ සඳහා ගෙවන එකත් අපේ වගකීමක් කියන එක අපි මතක් කරගන්න ඕනේ නේ. හොඳයි. ඇමතුමා මොකද කිව්වේ කියලා අපිට බලන්න පුළුවන් දිනුෂ. ඊයේ දවසේ ගාමිණී ලොකුගේ ඇමතුමා මේ විදිහට ඒ ගැන කිව්වේ. අපිට විශේෂයෙන්ම ආර්ථික වශයෙන් අමාරු තත්ත්වයකට පත් වෙනවා තවත් මාසයක් දෙන්න කියොත් දැනට විදුලි බිල් විතරක් බිලියන 44ක් විතර ආය වෙන්න තියෙනවා. ඉතින් අපි ඒවට පොලි එකතු කරන්නේ නැහැ දැනට. නූත් 112ක් දුක දාතුරු මේකත් දාලා අපි උනන්දු කරනවා පුළුවන් අයත් ගෙවන්නේ නැහැ. ඒකයි ප්‍රශ්නේ දැන්. නූත් අපි කපන්න කටයුතු කරන්නේ නැහැ දැනට. ජනතාව සහන කාලයක් දෙනවද මොකක් හරි එහෙම වැඩ පිළිවෙලක් තියෙනවද? දැනට සහන කාලයක් දීලා තියෙන්නේ. අද වෙනකන් අපි අය කරලා නැහැ. පුළුවන් එක්කෙනෙකුට අය කරන්න තියෙනවා මිසක් අපි විදුලිය කපන්න ගිහිල්ලා නැහැ කොහෙවත්. ඇමතුමා කියන කතාව බොහොම වටිනවා. අර මේ පුළුවන් තැන් වලින් අය කරගන්නවා අපි කපන්න ගිහිල්ලා නැහැ විදුලිය ජනතාව පීඩාවට පත් කළා නැහැ තුමන්ලා. ඒත් ඔබ මතක තියාගන්න බිල් ගෙවන්න නැත්තම් ඉතින් අර කිව්වා වගේ බිල් කොට ගහලා අන්තිමේදී විදුලිය විසන්ධි කරගන්න ඒක හේතුවක් වෙයි. අපි විරාමයක්. හොඳයි ඔබ නැවතත් එකතු වෙන්නේ සතියක පත්තර මේන්තුවත් එක්ක අපි දවසේ ජාතික පුවත්පත්වල තොරතුරු බලමින් ඉන්නේ දිනුෂ මේ තාම වර්ජනයේ අවසන් නැහැ ගුරුවරුන්ගේ පහුගිය දවස්වල දැන් වැඩියෙන් කතා වෙච්ච මාතෘකාවක් හේතුව උසස් පෙළ සහ මේ ශිෂ්‍යත්ව විභාගයේ අයදුම් පත්‍ර බාර ගන්න කාල සීමාවත් දැන් අවසන් වෙලා තියෙනවා. හැබැයි හරියට මේ අයදුම් පත්‍ර තාම ලැබිලා නැහැ. ඔව්. ඒ වුණාට දැන් උසස් පෙළ විභාගයේ සහ ශිෂ්‍යත්ව විභාගයේ නිසි පරිදි පැවැත්වෙනවා කියලා තමයි විභාග කොමසාරිස් ජෙනරාල් සනත් පූජිත මහත්මයා කියන්නේ. විභාග අයදුම් පත්‍ර යොමු නොකළ විදුහල්පතිවරු රාජකාරී පැහැර හැරලා විභාග කොමසාරිස් සනත් කියයි අභියාචනා සමග අයදුම් පතක් එවන්න පුළුවන්. සිතාරා සේනානි දිනමිනට වාර්තා කරනවා මේ කාරණාව. මෙවර අපොස උසස් පෙළ සහ පහ ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීමට නියමිත සිසුන්ගේ අයදුම් පත්‍ර මෙතෙක් විභාග දෙපාර්තමේන්තුවට යොමු නොකළ විදුහල්පතිවරුන්ට ඔවුන්ට පැවරී තිබෙන රාජකාරී වගකීම පැහැර හැර තිබෙන නිසා ඒ සම්බන්ධයෙන් අභියාචනයක් ඉදිරිපත් කර අදාළ අයදුම් පත්‍ර එවිය හැකි බව විභාග කොමසාරිස් ජෙනරාල්වරයා සනත් පූජිත මහත්මයා කියනවා. ඒ වගේම සිතාරා සේනානි අහනවද විභාග කල් යන්න පුළුවන්ද කියලා. එවැනි කිසිදු තීරණයක් ගැන නොමැති බව විභාග කොමසාරිස් ජෙනරාල්වරයා සඳහන් කරනවා. අපොස උසස් පෙළ විභාගයේ නොවැම්බර් 15 වෙනිදා සිට දෙසැම්බර් 10 වෙනිදා දක්වාත් පහ ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගයේ නොවැම්බර් 14 වෙනිදා දක්වාත් පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ කියන්නේ නොවැම්බර් 15 ඉඳලා දෙසැම්බර් 10 වෙනකන් උසස් පෙළ A levels තියෙනවා. අනිත් පැත්තෙන් නොවැම්බර් 14 වෙනිදා ශිෂ්‍යත්ව විභාගයේ තියෙනවා. ඒකේ තවම වෙනසක් නැහැ. විභාග නිසි පරිදි පැවැත්වෙනවා කියන එක තමයි කියන්නේ. මේ වෙලාවෙත් සමහරවිට ගෙදර පාඩම් කරන්න ඇති. නෑ විභාග කල්යයි කියලා හිතාගෙන අර කාලසටහන වෙනස් කරගන්න එපා. විභාග කොමසාරිස් ජෙනරාල්වරයා කියන්නේ විභාග තියෙනවා ඔය කියපු දවස්වල. නොවැම්බර් 14 ඉඳලා දෙසැම්බර් 10 වෙනකන් උසස් පෙළ විභාගය සහ ශිෂ්‍යත්ව විභාගය නොවැම්බර් 14 වෙනිදා
නොවැම්බර් 15 තමයි උසස් පෙළ පටන් ගන්න නියමිතව තියෙන්නේ. ඔය අතරේ දැන් ඔය විභාග කොමසාරිස් ජෙනරාල්තුමා මේ විදිහට කියනකොට ඇමතිතුමා කියන විශේෂ භාර අමාත්‍යවරයා දිනේෂ් කුණවර්ධන අමාත්‍යවරයා එතුමා කියන කතාව අද දිවයින පුවත්පත මේ විදිහට ලියනවා. වර්ජන කළත් උසස් පෙළ ශිෂ්‍යත්ව ඉල්ලුපත් සම්පූර්ණ කිරීම ගුරුවරුන්ගේ වගකීමක් කියලා ඇමතිතුමා කියනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව පාසල් දරුවන්ට කොවිඩ් 19 ලබා දීම ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් කුණවර්ධන මහත්මයා ඊයේ දවසේ සඳහන් කළා තිබ්බා. මේ ලබා දීමත් එක්ක පාසල් ඉතාමත් ඉක්මනින් ආරම්භ කරන්න හැකියාව ලැබෙයි කියලා එතුමන් ඇතුළු පිරිස විශ්වාස කරන අධ්‍යාපන අමාත්‍යාංශයේ පැත්තෙන් ඒ කටයුතු බොහොම ඉක්මනටම සිද්ධ කරනවා කියන කාරණාව තමයි දිනූෂ අද දවසේදී මේ විදිහට දිවෙන පුවත්පතෙන් ලියන්නේ. ඇමතිතුමා කියන කතාව විභාගවලට පෙනී සිටින වැඩිමහල් දරුවන්ට ප්‍රථමයෙන් එන්නත ලබා දීම සිදු කරන බව ඇමතිවරයා සඳහන් කළා. මේ වන විට ආයතන කිහිපයක් මගින් තොරතුරු තාක්ෂණය ඔස්සේ අධ්‍යයන කටයුතු සිදු කරන බවත් ඉදිරි සතිය වන විට තවත් එවැනි අධ්‍යාපන වැඩසටහන් දරුවන්ට ලබා දීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් කියලා තියෙනවා. මේ වන විට සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ලබා දීමේ කාර්යයෙන් නිරතව සිටින බවත් අමාත්‍යවරයා සඳහන් කළා තියෙනවා. මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත දරුවන්ගෙන් අයදුම්පත් 95%ක් ලැබී තිබෙන බවත් කිය ඇමතිවරයා උසස් පෙළ හා ශිෂ්‍යත්ව දරුවන්ගේ ඉල්ලුම් පත්‍ර සම්පූර්ණ කිරීම වැඩ වර්ජනයක් පැවතියත් යුතුයකමක් සහ වගකීමක් බවද සඳහන් කළා තියෙනවා. පවතින කොවිඩ් තත්ත්වය සැලකිලිටගෙන ප්‍රථමයෙන් ග්‍රාමීය පාසල් 3000ක් ආරම්භ කිරීමට අදහස් කළා තියෙනවා. ඒ පාසල් දරුවන් 100ට අඩු පාසල් මේ දරුවෝ 100ක් විතර ඉන්න පාසල් තමයි විවෘත කරන්න බලාපොරොත්තු වෙන්නේ. ගුරුවරුන්ගේ වැටුප් ආයවැයෙන් වැඩි කරන තෙක් රුපියල් 5000 දීමනව ලබා දීම සහ සංවෘත සේවාවක් කිරීම සම්බන්ධයෙන් වෘත්තීය සමිති සමගද සාකච්ඡා කරමින් ඉන්නවා කියලා ඇමතිවරයා කියපු කාරණාව බොහොම වටිනවා. යුතුයකමක් සහ වගකීමක්. ඔබ අම්මා කෙනෙක් නම් තාත්තා කෙනෙක් නම් ගුරුවරු මේ ගුරු දෙමව්පියෝ කියලා අපි හඳුන්වන්නේ. ගුරුවරු තම්මල තාත්තලා දරුවෝ ගැන හිතන්න මේ පුංචි දරුවන්ට මේ තමුන්ගේ ජීවිතේ කඩීමක් ජය ගන්න තියෙන අවස්ථාවට ඔබ මේ දොරගුළු දාන්න උත්සාහ කරන්න එපා. දොර විවර කරලා තියන්නේ අවස්ථාව දෙන්න කියන දේ තමයි අපි මතක් කරන්නේ. දිවින පුවත්පත අද ඔය ගැන කියන්නේ. මිනිත්තුවක වටිනාකම දන්නේ ප්ලේන් එක වැරදිච්ච මිනිස්සෙක්ලු, තප්පරයක වටිනාකම දන්නේ බරපතල සැත්කමක් අසාර්ථක වෙච්ච විශේෂඥ වෛද්‍යවරයෙක්ලු, ශල්‍ය වෛද්‍යවරයෙක්ලු, අවුරුද්දක වටිනාකම දන්නේ ඒ අවුරුද්ද විභාගය කරගන්න බැරි වෙච්ච කෙනෙක්ලු. ඒ අනුව ගත්තම අවුරුද්දක් විභාගය නොකර කල් යනවා කියලා කියන්නේ ඒක මුළු ජීවිතේටම බලපාන කාරණාවක්. ඒ නිසා මේ ගැටලුව විසඳන්න රජයේ පැත්තෙන් තවදුරටත් තවත් එක පියවරක් ඉස්සරහට තෙල තිනවා. ගුරු විදුහල්පති සංගම් වලට ඇමති බැසල් සමග සාකච්ඡාවක් දෙන්න අධ්‍යාපන ලේකම් එකඟ වෙයි කියලා අද සිතාරා සේනානි වාර්තා කරනවා දිනවින පුවත්පතට. ගුරු විදුහල්පති වැටුප් ගැටලු විසඳීම සම්බන්ධයෙන් මුදල් ඇමති බැසල් රාජපක්ෂ මහතා සමග සාකච්ඡා කිරීම සඳහා අවස්ථාවක් ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් කපිල පෙරේරා මහත්මයා ඊයේ එම සංගම් නියෝජිතවරුන් සමග පැවතිච්ච සාකච්ඡාවේදී එකඟතාව පළ කර තිබෙනවා. මෙහිදී අධ්‍යාපන සේවා සංගමේ සභාපතිනි ශ්‍රී ලංකා පොදුජන අධ්‍යාපන සේවා සංගමේ සභාපතිනි වසන්තා හඳපාංගුඩ මහත්මිය කරපු ප්‍රකාශය අද දිනෙමින වාර්තා කරනවා. මේගොල්ලෝ ඇත්තටම ගුරුවරුද කියලා හිතාගන්නත් බෑ. කතා කරනකොට අදත් ගහගන්න ගියා. එක ගුරු සංගමයකට කතා කරන්න දුන්නෙම නෑ. ඒගොල්ලෝ හිතාගෙන ඉන්නේ ඒගොල්ලෝගේ විතරයි මේ සංගමය කියලා. චණ්ඩින් වගේ වැඩ කරන්න බෑ. එහෙම චණ්ඩින් වගේ වැඩ කරන උදවියත් ඉන්නවා කියලා ආරංචි වෙන නිසා ඔන්ලයින් ගුරුවරුන්ට තර්ජනය කරන එහෙම චණ්ඩි ඉන්නවනම් දැඩි දඬුවම් දෙන්නයි ඇමති සරත් කියයි කියලා අද දිනමිනට රක්ෂණ ශ්‍රියන්ත වාර්තා කරනවා. ඔන්ලයින් ගුරුවරුන්ට තර්ජනය කළොත් දැඩි දඬුවම් දෙන්නයි ඇමති සරත් කියයි තොරතුරු 119ට කියන්න අද දිනමින පුවත්පත වාර්තා කරනවා. කවුරු හරි මෙහෙම ඔන්ලයින් උගන්වනවා නම් ඒ උගන්වන එකට බාධා කරනවා නම් තර්ජනය කරනවා නම් ඇයි ඔන්ලයින් උගන්වන්නේ කියලා තර්ජනය කරනවා නම් 119ට කතා කරලා කියන්න. ඒ වගේම ඔබේ අනන්‍යතාව ආරක්ෂා වෙන පරිදි මේ ගැටලු ගැන එහෙම නැත්නම් මේ පැමිණිලි ගැන සොයා බලනවා කියලත් සරත් වීරසේකර අමාත්‍යවරයා සඳහන් කරනවා දිනමින පුවත්පතේ වාර්තා කරන්නේ. දිනුෂ අපේ රටේ ওই පුංචි දරුවන්ට සිද්ධ වෙන කෙනෙහිලිකම් වැඩි පහුගිය දවස්වල හේතුව තමයි දැන් පුංචි දරුවෝ ගෙදර ඉන්නේ සමහර වෙලාවට මේ අය කරන දඟ වැඩ දැකලා සමහරලාට අම්මලා තාත්තලා තරවටු කරන අවස්ථාත් තියෙනවා. ඒ අතරේදී පුංචි දරුවෝ වැඩිපුර ගෙදර ඉන්න හින්දා සමහර වෙලාවට දෙමව්පියෝ රැකියාවලට යන හින්දා පුංචි දරුවෝ අතවරයට ලක් වෙන අවස්ථා වැඩි. ළමා ආරක්ෂක අධිකාරියට පැමිණිලි බොහෝමයක් ලැබිලා තිබ්බා පහුගිය කාලේ. ඔය අතරේ පහුගිය කාලේ වැඩිපුරම අවධානයට ලක් වෙච්ච මාතෘකාවක් තමයි ඔය ශාලිනී ජෝට් කියන දැරිය. මේ පුංචි දැරිය පිලිසි මියාමි සිද්ධිය පිළිබඳව රිෂාඩ් බදුදීන් මන්ත්‍රීවරයා හිටපු ඇමතිවරයා අත්අඩංගුවට ගන්න ඔහුගේ පවුලේ සමාජිකයන් බිරිඳ මාමණ්ඩිය මේ අය අත්අඩංගුවට ගන්නවා. දැන් ඊයේ දවසේ යලිත් වරක් රිෂාඩ්
බදුතින් මන්ත්‍රීවරයාව රිමාන්ඩ් නැත්නම් රක්ෂිත බන්ධනාගාරගත කළා කියලා අද දිවයින පුවත්පත කියනවා. බිරිඳට මාමණ්ඩියට ඇප. මේ පුවත ලියවෙන්නේ මේ විදිහට. රිෂාඩ් යලි රිමාන්ඩ්, බිරිඳට මාමණ්ඩියට ඇප. AGA අබේනායක මේ පුවත ලියන්නේ දිවයින පුවත්පතට. මෙහිකාර සේවයේ යොදවා සිටි මෙහිකාර දැරියක ක්‍රූරත්වයට පත්කිරීම හා වද හිංසාවට ලක් කිරීම ඇතුළු චෝදනා යටතේ පවරා ඇති නඩුවේ 5 වෙනි සැකකාර රිෂාඩ් බදුතින් මහතා අපමත මුදාහරින ලෙසට නීතිඥවරුන් කළ අපීල්ලීම ප්‍රතික්ෂේප කළ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රචින්ද්‍රා ජයසූරිය මහත්මිය ඔහු ලබන පළමුවෙනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ඊයේ පස්වරුවේ නියෝග කළා. එම සැකකරු සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන මේ දක්වා අවසන් වී නොමැතිවත් ඔහු අප මත මුදා හැරීමෙන් ඉදිරි විමර්ශනවලට බාධාවක් සිදු විය හැකි බවත් පෙන්වා දෙමින් පැමිණිල්ල මෙහෙවන නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා දැක්වූ විරෝධතාවය පිළිගත් අතිරේක මහේස්ත්‍රාත්වරයා එම නියෝගය නිකුත් කළා. ඒ නඩුවේ දෙවන හා තුන්වෙනි සැකකරුවන් වන රිෂාඩ් බදුතින් මහතාගේ බිරිඳ හා ඇගේ පියා රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර අපහතරක් මත මුදා හැරීමටද අතිරේක මහේස්ත්‍රාත්වරය තීන්දුව කළා. ඉදිරි විමර්ශනවල හෝ පැමිණිල්ලේ සාක්ෂිකරුවන්ට කිසිදු බලපෑමක් සිදු නොකරන ලෙසට අවවාද කරමින් එම අපනියෝගය නිකුත් කළ අතිරේක මහේස්ත්‍රාත්වරිය එම සැකකරුවන් දෙදෙනා විදේශගත වීම වළක්වන නියෝගයක්ද නිකුත් කළා කියලා අද වැඩි දුරටත් ඔය විදිහට තොරතුරු කියනවා. ඉශාලිනී ජූට් දැරිය ඉඳපු ඇගේ කාමරය මෙහිකාර සේවය යොදවනකොට පාවිච්චි කරපු කාමරය සීල් තබන්න මුද්‍රා තබන්නත් කටයුතු කරලා තියෙනවා. මේ අධිකරණ කටයුතු තාමත් සිදු වෙමින් තියෙන නිසා එහෙම මුද්‍රා තැබුවා කියලා තමයි අද දවසේ දිවයින පුවත්පත ඔය විදිහට තොරතුරු සඳහන් කරමින් ලියලා තියෙන්නේ. රිෂාඩ් බදුතින් මන්ත්‍රීවරයා පළවෙනිදා දක්වා යලිත් රක්ෂිත බන්ධනාගාරගත කරනවා. ජිනීවා සමුළුවේදී ගිය පාර අපිට ඡන්දය නොදී මධ්‍යස්ථව හිටපු පිරිස රටවල් රැසක් මෙවර ශ්‍රී ලංකාවේ සහයට එයි කියලා මහින්ද අලුත්ගෙදර වාර්තා කරනවා දිනමින පුවත්පතට. ඒ අනුව මොන්ටිනීග්‍රෝ, උතුරු මැසිඩෝනියාව සහ මලාවි රාජ්‍යයන් ඒකාබද්ධව ඉදිරිපත් කරන ලද 46 එක යෝජනාව සම්මත වුවද රටවල් 11ක් ඊට විරුද්ධව ඡන්දය දීම සහ රටවල් 14ක් ඡන්දය දීමෙන් වැළකී සිටීම විශේෂයෙන් සඳහන් කරන්න ඕන කියලා මහින්ද අලුත්ගෙදර වාර්තා කරනවා. ශ්‍රී ලංකාවට එරෙහිව පසුගිය මාර්තු මාසයේදී ජගත් මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කරන ලද යෝජනාවට අදාළ ඡන්ද විමසන අවස්ථාවේදී ඡන්දය දීමෙන් වැළකී සිටි රටවල් රැසක් මෙවර මානව හිමිකම් සැසයේදී ශ්‍රී ලංකාවට සහාය පළ කිරීමට ඉදිරිපත් වුණා කියලා වාර්තා කර සිටිනවා. ඒ අතරේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා එක්සත් ජාතීන්ගේ සමුළුවට සහභාගී වීම සඳහා ඊයේ රාත්‍රියේ දිවෙනින් පිටත් යාමට නියමිතව තිබුණු බව නිමල කොඩිත්තුවක් අජන්ත කුමාර අකලකට වාර්තා කරනවා. අද ලංකාදීපේට නිව්යෝක් නුවරදී ලබන 21 වනදා ආරම්භ වන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 76 වන මහා සමුළුව ඇමතීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ඊයේ රාත්‍රියේ දිවෙනින් පිටත් යාමට නියමිතව සිටියා. අමාත්‍යවරයාගේ මේ සංචාරයට විදේශ මාධ්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්, ජනාධිපති ලේකම් ආචාර්ය පේ.බී. ජයසුන්දර, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, විදේශ අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ජයනාත් කොළඹකී කියන මහත්වරුන් එකතු වෙනවා. බිරිඳ අයෝමා රාජපක්ෂ මහත්මිය තමන්ගේ පෞද්ගලික වියදමින් මේ සංචාරයට එක්ව සිටීම විශේෂත්වයක් අලුත් සම්ප්‍රදායික ආරම්භයක් කියලා අජන්ත කුමාර අගලකඩ වාර්තා කරනවා අද ලංකාදීප පුවත්පතට. ඒ අතරේ දිනුෂ අපි අර රිෂාඩ් බදුතින් මන්ත්‍රීවරයා ගැන කතාව සඳහන් කරන අතරදී පහුගිය දවස්වල අපිට අහන්න ලැබුණු තවත් ප්‍රවෘත්තියක් තමයි මේ කොළඹ සුප්‍රසිද්ධ රෝහලක අපි දැක්කා වැසිකිළිය තුල අත් බෝම්බයක් හොයාගන්නවා. මේක බොහොම බරපතල තත්ත්වයක්. මේ ගැන පරීක්ෂණ පැවැත්වුවා. අද දවසේ දෙවෙනි පුවත්පත සහ ඩේලි නිවුස් පුවත්පත මේ ගැන තොරතුරු කියනවා. දැන් මේ බෝම්බය කොහොමද මෙතනට ආවේ? දෙවෙනි පුවත්පත අද කියන තොරතුරුත් එක්ක අපිට ඉඟියක් ගන්න පුළුවන්. ඊයේ දවසේ ඔබ දැන් දැනගන්න ඇති මේ කාරණාව පිළිබඳව. රෝහල් වැසිකිළියේ බෝම්බ තැබූ සැකකරුගේ මිතුරා ළඟ උණ්ඩ 18ක් මේවා සොරාගෙන නැත්තේ මියගේ ඇමතිවරයෙකුගේ නිවසකින් කියලා අද දිවයින පුවත්පත කියනවා. අපි කලින් වාර්තා වෙච්ච කාරණා අනුව ලංකා හොස්පිටල්ස් මේ රෝහලේ තමයි මේ පිළිබඳව සිදුවීම වාර්තා වෙන්නේ. හේමන්ත රන්දුන්, නොමන් පලිහවඩන සමගින් කැස්බෑවේ ජයසිංහ මේ වාර්තාකාරතුමා මේ පුවත ලියන්න තොරතුරු සම්පින්ඩනය කළ තියෙනවා. නාරාහෙන්පිට ලංකා රෝහලේ වැසිකිළියක බෝම්බයක් සැඟවීමේ සිද්ධිය සම්බන්ධ සැකකරුවෙන් ප්‍රශ්න කිරීමේදී හෙළි වූ තොරතුරු මත ඔහුගේ මිතුරා සඟවාගෙන සිටි ජීව උණ්ඩ 18ක් කොළඹ අපරාධ කොට්ටාසය මකින් පෙරේදා අත්අඩංගුවට ගෙන තිබෙනවා. වැඩිදුර වාර්තාව මේ විදිහට ලියනවා දිවයින පුවත්පත. මේ සැකකරු වැලිකන්ද මහසෙන්පුර ප්‍රදේශයේ සැඟවී සිටියේදී එහි ගිය කොළඹ අපරාධ කොට්ටාසයේ නිලධාරියහු ඔහු සතු තිබූ ජීව උණ්ඩ සමග සැකකරු අත්අඩංගුවට ගත්තා කියලා. දැන් බලන්න අපේ ආරක්ෂක අංශ අපේ බුද්ධ්‍යංශ කොච්චර ශක්තිමත්ද කියන කාරණාව. මේ සැකකරුව ගිහින් අත්අඩංගුවට අරගෙන තියෙන්නේ කොළඹ අපරාධ කොට්ටාසයේ නිලධාරීන් වැලිකන්ද මහසෙන්පුර ප්‍රදේශයේ සැඟව සිටියේදී තමයි මේ සැකකරුව අත්අඩංගුවට අරගෙන තියෙන්නේ. අත්අඩංගුවේ පසු වුණ සැකකරුවන් දෙදෙනා වයස අවුරුදු 24 26
වයස් කාණ්ඩවල පසුවන තරුණයන් ඔවුන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී හෙළිව තිබෙන්නේ කොළඹ විජේරාම ප්‍රදේශයේ නිවසක් අලුත් වැඩියා කිරීමේදී එම නිවසේ කුඩා අල්මාරියක තිබූ මෙම අත්බෝම්බ සහ ජීවෝන්ඩ සොරාගත් බවයි. අත්බෝම්බේ සහ ජීවෝන්ඩ විකුණා මුදල් ලබා ගැනීමේ අරමුණින් ඒවා සොරාගත් බව සැකකරුවන් පොලිසියට පවසලා තියෙනවා. පොලිසිය සිදු කළ විමර්ශන වලින් හෙළිවැත්තේ මෙම බෝම්බේ සහ ජීවෝන්ඩ තිබූ නිවස මේ වන විට ජීවතුන් අතර නැති ඇමතිවරයෙකු පදිංචිව සිටි නිවසක් බවයි. එම ඇමතිවරයා මිය යාමෙන් පසු මෙම නිවස වසර කිහිපයක් වසා දමා තිබූ අතර එය පසු අලුත් වැඩියා කර තිබෙනවා. නිවස අලුත් වැඩියා කළ අවස්ථාවේ සැකකාර තරුණයන් එහි පැමිණ ඇති අතර බෝම්බේ සහ ජීවෝන්ඩ සොරාගෙන ඇත්තේ අවස්ථාවේදී නාරහෙන් පිට ලංකාරෝහලේ වැසිකිළියක කුණුබක්කියක මදුරු දංගරයකට සවිකර මෙම බෝම්බේ තබා ඇත්තේ මෙම තරුණයන් දෙදෙනාකින් කෙනෙක්. බෝම්බේ පිළිබඳ ඔත්තුවක් ලබා දී පොලිසියෙන් ත්‍යාග මුදලක් ලබා ගැනීමට මෙම ක්‍රියාව සිදු කළ බව සැකකාරු පොලිසියට පවසා තිබුණා. කොළඹ අපරාධ කොට්ටාසේ මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ මෙහෙවනවා කියලා අද දවසේ දෙවෙනි පුවත්පත ওই විදිහට තොරතුරු කියනවා. ඉතින් බලන්න මේ රටේ මිනිස්සුන්ට අතේ සල්ලි නැද්ද කියලා හිතන තරමටම දිනුෂ සමහර වෙලාවට මේ දේවල් ගැන හිතෙනවා. දැන් මේක කරලා තියෙන්නේ බෝම්බය ගැන ඔත්තු දීලා රෝහලින් හරි රජයෙන් හරි පොලිසියෙන් හරි ත්‍යාග මුදලක් ලබා ගන්න. හැබැයි ඉතින් මේ වගේ දේවල් කළා ත්‍යාග මුදල් ලබන්න ඕනේ. ත්‍යාග මුදල් ලබා දෙන්නේ එක්ක වීර ක්‍රියාවක් නැත්නම් සමාජයට වැඩදායී දෙයක් කළොත් මේ වගේ දේවල් කළා ත්‍යාග මුදල් ලබන්න පුළුවන්ද? කවදා හරි අර මේ වැරද්දක් කළොත් අහු වෙනවා කියන කාරණාව නැවත නැවතත් මතක් කරන්න ඕනේ. අතරදී ওই පුවතම ඩේලි නිවුස් පුවත්පතත් අද ලියනවා hospital grenade another suspect arrested. දැන් තවත් සැකකරුවෙක් අත්අඩංගුවට අරන් තිනවා. දැන් මේ වෙනකොට දෙන්නෙක් අත්අඩංගුවට අරගෙන තිනවා කියන කාරණාව ඩේලි නිවුස් පුවත්පතත් ඒ විදිහට වාර්තා කරනවා. කරන කියන දේවල් වලින් අජිත් සුප්‍රකට වෙන්නත් පුළුවන් නැත්නම් කුප්‍රකට වෙන්නත් පුළුවන්. මුලින්ම තියෙන්නේ සුප්‍රකට වෙන පුවතක්. ඒ තමයි ඇමරිකා පිළිකා උපදේශක මණ්ඩලයට ශ්‍රී ලංකා දිනියක්. මේක සුප්‍රකට වෙන පුවතක්. තිලිනිද සිල්වා වාර්තා කරන ලංකාදීප පුවත්පතට ශ්‍රී ලාංකික සම්භාවයක් සහිත විද්‍යාඥවරියක් වන මහාචාර්ය අශානි තනුජා වීරරත්න මහත්මිය ඇමරිකාවේ ජාතික පිළිකා උපදේශක මණ්ඩලයේ සමාජිකාවක ලෙස එරට ජනාධිපති ජෝ බයිඩන් විසින් පත් කරලා තිබෙනවා. ශ්‍රී ලංකාවේ ඉපිද අප්‍රිකාවේ ලෙසතෝ රාජ්‍යයේ හැදියවෙන මහාචාර්ය අශානි වීරරත්න මහත්මිය ජීව විද්‍යාව පිළිබඳ උසස් අධ්‍යාපනය හැදෑරීම සඳහා 1988 ඇමරිකා එක්සත් ජනපදයට ගිහිල්ලා තියෙනවා. කොමුණත් ශ්‍රී ලාංකික සම්භවයේ ශ්‍රී ලාංකික අනන්‍යතාව තියෙනවා. අශානි තනුජා වීරරත්න කියලා කියන්නේ අමු තනිකරම දේශීය නමක්, ශ්‍රී ලාංකීය නමක්. ඒ නම ජාත්‍යන්තරයට යනවා. ඒ කියන්නේ සුප්‍රකට වෙනවා. කෙනෙක්ට කුප්‍රකට වෙනවා කියලා කියන්නේ කරන නරක ක්‍රියාවලින් ප්‍රසිද්ධියට පත් වෙනවා නම් ඒක කුප්‍රකට වීමක්. අද ලංකාදීපේ වාර්තා කරනවා ලොහාන් ඥානසාර හිමිගේ ප්‍රකාශය සමගි ජන බලවේගයෙන් පොලිසියට පැමිණිල්ලක් කියලා වාර්තා කරන්නේ නිමල කුඩිතුවක්කු. රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාගේ හැසිරීම පිළිබඳව සහ යළිත් ත්‍රස්ස ප්‍රහාරයක් එල්ලවිය හැකි බවට ගලගොඩත්තේ ඥානසාර හිමියන් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු පිරිසක් පොලිස් මූලස්ථානයට ඊයේ පැමිණිල්ලක් ඉදිරිපත් කළා කියලා ලංකාදීපේ වාර්තා කරද්දී අද ඩේලි මිරර් පුවත්පත සඳහන් කරනවා රත්වත්තේ issue Election Commission to request Speaker to take appropriate action මේ සඳහා විධිමත් එම නැත්නම් සුදුසු ක්‍රියාමාර්ගයක් ගන්න මේ සිද්ධිය පිළිබඳව කියලා මැතිවරණ කොමිසමේ සභාපතිවරයා නිමල් පුංචිහේවා මහත්මයා සඳහන් කරනවා. මොකද මේ සිද්ධිය නිසා මේ වගේ සිද්ධි නිසා මැතිවරණ ක්‍රමය පිළිබඳව සහ ප්‍රජාතන්ත්‍රවාදය පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදී පිළිබඳව ජනතාවගේ විශ්වාසය බිඳවැටෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා මේ මුළු පද්ධතිය කෙරෙහි අහිතකර බලපෑමක් එල්ලවන නිසා Election Commissioners to request Speaker කතානායකතුමාගේ නිල්ලීමක් කරනවා මේ පිළිබඳව කඩිනම් සුදුසු වැඩපිළිවෙලක් එහෙම නැත්නම් මේ පිළිබඳව පියවරක් ගන්න කියලා මේ සිද්ධිය පිළිබඳව අද ඩේලි මිරර් පුවත්පතේ වාර්තා කර සිටින්නේ ඒ සිද්ධිය. ජාතික පුවත්පත් කිහිපයකම වාර්තා වෙනවා ඒ සිද්ධිය. කොමුණත් ඩේලි මිරර් පුවත්පතෙන් එහෙම උපුටා ගනිද්දී අපි ඊට පස්සේ අදවසේ ඩේලි නිවුස් පුවත්පතත් වාර්තා කරනවා. ඒ අතරදී දිනමින පුවත්පත වාර්තා කරන කාරණාවකුත් තියෙනවා දිනුෂ. දිනමින පුවත්පතත් මේ සිදුවීම් පිළිබඳව වාර්තා කරන දැන් අමාත්‍යවරයා ඔහුගේ විශේෂපතෙන් ඉල්ලාස් වෙලා තියෙනවා. දැන් මේ කාරණාවත් එක්ක දැන් පරීක්ෂණ පැවැත්වෙනවා. පරීක්ෂණ මණ්ඩල කිහිපයක්ම පත් කළා තියෙනවා. අනුරාධපුර බන්දරාගාරයේ ඇතිවෙච්ච සිද්ධිය පිළිබඳව පරීක්ෂණ කරන වෙනම කණ්ඩායමක්, වැලිකඩ සිද්ධිය පිළිබඳව පරීක්ෂණ කරන තවත් කණ්ඩායමක්. ඒ අතරදී දැන් රජයේ පාර්ශවයෙන්ුත් පරීක්ෂණ සිද්ධ වෙනවා කියලා සඳහන් වෙනවා. මේ සියලු දේවල් වලින් දැන් ඇත්ත තොරතුරු අනාවරණය කරගන්න පුළුවන්. සමාජ මාධ්‍යවල විවිධ කතා තියෙනවා. ඇත්ත වෙන්නත් පුළුවන්, නැත්ත වෙන්නත් පුළුවන්. අපිට විශ්වාස කරන්න බෑ. කොහොම වුණත් ඒ සියලු දේවල් පිළිබඳව කඩිනම් පරීක්ෂණ සිද්ධ කරනවා කියලා තමයි සඳහන් වෙන්නේ. ඔව්. දිනමින කියන ලොහාන්ගේ සිද්ධිය සම්බන්ධයෙන් බන්දරාගාරයේ 15කගේ ප්‍රකාශ අරගෙන ලොහාන් ගැන ජනපති අගමැති තම තමන්ගේ ස්ථාවරය කියන්න ඕනි කියලා ජනතා විමුක්ති පෙරමුණ කියද්දී වැලිකඩ අනුරපුර බන්ධනාගාරවල CCTV කැමරා නැහැ.
කියලා ඔන්න කියනවා බන්ධනාගාර මූලස්ථානයේ කියලා නිමන්ති රණසිංහ වාර්තා කරන්නේ වැලිකඩ බන්ධනාගාර පරිශ්‍රයේ හෝ අනුරාධපුර බන්ධනාගාර CCTV කැමරා පද්ධති සවි කර නැතයි බන්ධනාගාර මූලස්ථානයේ කියනවා. එහෙම බන්ධනාගාරවල CCTV සවි කරලා තියෙන බූස්ස අඟුණුකොළ පැලස්ස සහ කළුතර කියන බන්ධනාගාරවල විතරයිලු. මෙරට බන්ධනාගාරවලට ඇතුළු වන ඕනෑම පුද්ගලයෙකුගේ සටහනක් තබා ගැනීමේ ලොග් සටහන් පොතක් සෑම බන්ධනාගාරයකම ඇති බවත් බන්ධනාගාර සෑම අංගණයකම එවැනි ලොග් සටහන් සෑම අංශයකම එවැනි ලොග් සටහන් පොත් ගණනාවක් තිබෙන බවත් නිලධාරියෝ සඳහන් කරනවා. එතකොට මේ කියන සිද්ධිය පිළිබඳව කොහේද වාර්තා වෙලා තියෙන්නේ? ඒක තමයි ඊළඟට එන ප්‍රශ්නය. ඊළඟට අද සංචාරක තහනම පිළිබඳව මේක ලංකාවට සුබදායි ප්‍රවෘත්තියක්. මේ අද ඩේලි මිරර් පුවත්පතට සුනිල් ජයසිරි වාර්තා කර සිටින්නේ UK removes Sri Lanka from its red list කියලා වාර්තා කරනවා. ඒ කියන්නේ PCR පරීක්ෂණ මීට පස්සේ ඒ කියන්නේ ශ්‍රී ලාංකිකයන් කවුරු හරි එක්සත් රාජධානියට එංගලන්තයට බ්‍රිතාන්‍යයට යනවා නම් ඔවුන්ට PCR පරීක්ෂණය මේ වෙනකොට අවශ්‍ය නැහැ. මොකද එන්නත් මාත්‍රා දෙකම ලබා දීලා තියෙනවා නම් ඔවුන්ට PCR නැතුව බ්‍රිතාන්‍යයට යන්න පුළුවන්. ඒ වගේම ශ්‍රී ලංකාව රතු ලයිස්තුවෙන් ඉවත් කරන්නට බ්‍රිතාන්‍ය එහෙම නැත්නම් එක්සත් රාජධානිය තීරණය කළ තිබෙනවා. ඒක සුබදායි තත්ත්වයක්. UK removes Sri Lanka from its red list. රතු ලයිස්තුවෙන් ශ්‍රී ලංකාව ඉවත් කළ තිබෙනවා. කොවිඩ් යම් මට්ටමක පාලනය වී තිබෙන බව තමයි ඒ පුවත මගින් අපිට නිකන් සන් කර සිටින්නේ, සංඥා කර සිටින්නේ. පැහැදිලි. ඔය අතරේ තවත් එක ප්‍රවෘත්තියක් අපි බලමු දිනුෂ විරාමයකට යන්න කලින් අද දවසේ ගුවන්තොටුපළ පිළිබඳව දැන් ඊයේ දවසේ ඊමේල් පණිවිඩයක් ඇවිල්ලා තිබ්බා. මේ ගුවන්තොටුපළට බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට ප්‍රහාරයක් එල්ල වෙනවා කියන කාරණාවක් පිළිබඳව කෙසේ වෙතත් ඒ තොරතුරු බැහැර කරලා තියෙනවා ආරක්ෂක අමාත්‍යතුමන්, රාජ්‍ය අමාත්‍යතුමන්, ඒ වගේම ආරක්ෂක ලේකම්වරයා මේ පිළිබඳව තොරතුරු බැහැර කරලා තියෙනවා. ඔවුන් මේ පිළිබඳව සඳහන් කරපු පුවත අද ඩේලි නිවුස් මේ විදිහට වාර්තා කරනවා. No threat to BIA Defence Ministry මේ ආරක්ෂක අමාත්‍යාංශය මේ පිළිබඳව සඳහන් කරන්නේ. ආරක්ෂක අමාත්‍යාංශය කියන විදිහට දැන් ඊමේල් පණිවිඩයකින් තමයි මේ පිළිබඳව ඇටැක් එකක් නැත්නම් ප්‍රහාරයක් පිළිබඳව තොරතුරු වාර්තා වෙන්නේ. හැබැයි මේ සියලු තොරතුරු බැහැර කරනවා කියලා ආරක්ෂක ලේකම්තුමන් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහත්මයා සඳහන් කරලා තියෙනවා. ඒ කියන්නේ ඩේලි නිවුස් පුවත්පත ඔය විදිහට කියනවා. පහුගිය කාලේ අපි දැක්කා තොරතුරු ලැබිලා සමහර කට්ටියට බලක්ව ගන්න බැරි වුණා. හැබැයි මේ තොරතුරු පිළිබඳව බොහොම හොඳට සනාථ කරගෙන ඒ වගේම පැහැදිලිව අධ්‍යයනය කළ තමයි මේ පිළිබඳව සඳහන් කරලා තියෙන්නේ ආරක්ෂක ලේකම්වරයා. ඒ හින්දා ආරක්ෂාව ගැන බය වෙන්න දෙයක් නෑ. ආරක්ෂාව සහතිකයි. අපි විරාමයක් ලබා ගමු. ඔබ නැවතත් එකතු වෙන්නේ සතියක පත්තර මේන්තුවත් එක්ක ජාතික පුවත්පත්වල තොරතුරු බලමින් ඉන්නේ. ඔය අතරේ ඊයේ දවස බොහොම විශේෂ දවසක්. අපි දන්නවා සැප්තැම්බර් මාසේ කියනකොට අපිට මතක් වෙන දවස් අතරින් සැප්තැම්බර් මාසේ 17 බොහොම විශේෂයි. අනගාരിക ධර්මපාලතුමන් පිළිබඳව දැන් සැප්තැම්බර් 17 දිනේ මතක් වෙනකොට උඹේ මතකයේ අවදි වෙන්න ඕනේ. අද ඒ ගැන ජාතික පුවත්පත් තොරතුරු කියනවා. ඔව්. නජිත් එහෙම කියද්දි අර මහාචාර්ය සුනිල් ආරියරත්නයන් ලියපු සින්දුව ආචාර්ය නන්දාමාලිනී ගායනා කරන අනගාരിക ධර්මපාල ශ්‍රීනාමය සිහි කරන්න තෙරුවන් වැඳ උදේ සවස පින් අනුමෝදන් කරන්න. උදේ සවස තෙරුවන් වැඳලා පින් අනුමෝදන් කරන්න. ඇයි එහෙම කියන්නේ මහාචාර්ය ආරියරත්නයන්? සිංහල ගොන් තඩියන්ගේ මොලසේදු වෙදානෝය සිංහල සුද්දන්ගේ පාහරකම් මැඩලූ සිහ රජානෝය. ඒ නිසා මේ විදියට මේ අද ඩේලි මිරර් පුවත්පත කියන floral tributes paid to the statue of ශ්‍රීමත් අනගාരിക ධර්මපාලතුමන්ගේ පිළිරුවට පුෂ්ප පහර දැක්වූ බව ඩේලි මිරර් පුවත්පත ඒ ආකාරයෙන් වාර්තා කරද්දී ලංකාදීපේ වාර්තා කරන අනගාരിക ධර්මපාල ජන්ම ගුණ සැමරුම මේ ආකාරයට පැවැත්වුණා. අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහත්මයාගේ ප්‍රධානත්වයෙන් 157 වන ජන්මදින සැමරුම ඊට තිබුණා. ඒ වෙනුවෙන් තමයි මේ පුෂ්ප පහර පැවැත්වුනේ කියලා සඳහන් කර සිටිනවා. මරදාන මහාබෝධි විහාරස්ථානයේදී තමයි මේ ගුණ සමරු පින්කම් සඳහන් පැවැත්වුනේ කියලා අද ලංකාදීපේ වාර්තා කරනවා. ඔය අතර දිනුෂ දැන් පහුගිය දවස්වල අපේ රට පිළිබඳව දැක්කහම අනගාരിക ධර්මපාලතුමා වගේ චරිතයක් මේ කාලෙත් ඉන්න තිබ්බනම් හොඳයි කියන කාරණාව අපිට හිතෙනවා. හැමතිස්සෙම අපේ දේවල් අගය කරලා දේශීය දේවල් අගය කරලා දේශීය සම්පත් පිළිබඳව වැඩියෙන් හිතලා දැන් මේ වෙනකොට ක්‍රියාත්මක වෙන්නේ ඒ වගේ තත්ත්වයක් තමයි. දැන් කාබනික පොහොර වගාවට දිරිමත් වෙලා තියෙන බොහෝ පිරිසක් ඒ අතරදී දේශීය දේවල් සුරකින්න කටයුතු සිද්ධ කරමින් තියෙනවා. හැබැයි වඩාත් මේ දේවල් අවශ්‍යයි. දැන් හොරමරකම්
මඩින්නත් බොහෝ දෙනෙක්ගේ අවධානය යොමු වෙලා තියෙන කාලෙක සුදුලූණු ගෙඩියෙන් වුණත් ගොඩක් අය ගහන්න තමයි පහුගිය කාලේ කටයුතු කළේ. සුදුලූණු ගෙඩිය වුණත් මේ වංචා සිද්ධ කරන බොහෝ අය පෙළඹුණා. පහුගිය කාලේ අපි දැක්ක සතොසේ ඒ සුදුලූණු වංචාව පිළිබඳව අද දිවයින පුවත්පත කියන සුදුලූණු සිද්ධිය ගැන සතොසෙන් කළ විමර්ශනය අවසන්. ඒ පිළිබඳව දැන් මේ වෙනකොට වාර්තාව ලබා දෙන්න සූදානමින් ඉන්නවා කියන කාරණාව අද දිවයින පුවත්පත මේ විදිහට ලියනවා. සුදුලූණු සිද්ධිය ගැන සතොසෙන් කළ විමර්ශනය අවසන්. කොහොමද මේ සුදුලූණු තොගේ කොහොමද පිටපාරෙන් හොරපාරෙන් ව්‍යාපාරිකයන් අතට ගියේ පිළිබඳව පරීක්ෂණ පැවැත්වෙනවා. දැන් මේ වෙනකොටත් වැඩසටහනම් කරලා තියෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් ඔවුන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම සිද්ධ වෙලා තියෙනවා. ඒ ඔස්සේ විමර්ශනය අවසන් වෙලා තියෙනවා. එහි තොරතුරු ඉතාමත් ඉක්මනින් දැනගන්න හම්බ වෙයි කියලා අපි විශ්වාස කරනවා. දිවයින පුවත්පත ওই විදිහට ලියන්නේ. ඒ අතරදී දිවයින පුවත්පත කියන තවත් කාරණාවක් ඒ තමයි දැන් ඊයේ දවසේදී ජයන්ත කැටගොඩ මහත්තයා නැවතවරක් මන්ත්‍රීවරයෙක් වුණා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදිහට ගැසට් නිවේදනයට එකතු වුණා. එතුමා අපි දැක්ක බැසිල් රාජපක්ෂ මහත්මයාට අමාත්‍යවරයෙක් වෙන්න නැත්නම් මේ පාර්ලිමේන්තුවට පිවිසෙන්න අවස්ථාව ලබා දුන්නා. ඉන්න අනතුරුව අජිත් නිමත් කබරාල් මුදල් රාජ්‍ය අමාත්‍යතුමන් මහ බැංකු අධිපතිවරයා බවට පත් වුණා. ඒ සඳහා පාර්ලිමේන්තුවේ නිවත් වෙන්න ඔහු කටයුතු කළා. පුරප්පාඩු වෙච්ච මන්ත්‍රී දුරේ සඳහා ජාතික ලැයිස්තුවෙන් පොදු ජන පෙරමුණින් පාර්ලිමේන්තුව නියෝජනය කරන්න නැවතත් කැටගොඩ මහත්මයට වරම් ලැබුණා. ජයන්ත කැටගොඩ මහත්මයාට බොහෝ දෙනෙක් කිව්වේ අර හරිම විරල සිදුවීමක්. කෙනෙක් පාර්ලිමේන්තු මන්ත්‍රී දුරයක් හම්බුනාම දිනුෂ මේ පාර්ලිමේන්තු මන්ත්‍රී දුරය නැවතරක් බාර දෙන්න නැහැ. ඉන්න උත්සාහ කරන හැබැයි ජයන්ත කැටගොඩ මහත්මයා මේ කැපවීම කළා. ඉතින් ඒ හින්දා නැවතවරක් එතුමට මේ අවස්ථාව ලබා දෙන්න පක්ෂයක් විදිහට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ කටයුතු කරලා තියෙනවා. ජාතික ලැයිස්තු මන්ත්‍රී දුරයක් පිරිනමන්නට කටයුතු කළා. යනු දැන් කැටගොඩ මහත්තයා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්. ජේෂ්ඨ මාධ්‍යවේදී ගුණරත්න කලුරිය කළයි කියලා අද වාර්තා කරනවා ලංකාදීප පුවත්පත සහ දිනමින ඇතුළු ජාතික පුවත්පත් බොහොමයක්ම මේ පුවත වාර්තා කර සිටියා. ඒ කියන්නේ එයින් පැහැදිලිනවා මේ ජේෂ්ඨ මාධ්‍යවේදියාගේ ජේෂ්ඨත්වය කොපමණද කියලා. මාතර 30 ගොඩදී උපන් එතුමන් මිය යන විට 84 වන ගියේ පසු වුණා. මාතර රාහුල විද්‍යාලයේ ආදේශිෂ්‍යෙක් වූ ගුණරත්න මහත්මයා මාධ්‍යවේදියෙකු ලෙස තමන්ගේ වෘත්ති ජීවිතය ආරම්භ කළ 1962 අවුරුද්දේ අවසාන භාගයේදී ලේක් හවුස් ආයතනයට සම්බන්ධ වෙමින් ඊට පස්සේ ලංකාදීප පුවත්පතේ දිග කාලයක් වැඩ කළා කියලා දීර්ඝ කාලයක් වැඩ කළා කියලා වාර්තා කරනවා. ලංකාදීප පුවත්පතේ හිටපු ප්‍රාදේශීය ප්‍රවෘත්ති කර්තෘවරයෙක්, වෙබ් කර්තෘවරයෙක් වගේම මෙරට පුවත්පත් කලාවේදී ඒ උන්නතිය වෙනුවෙන් කටයුතු කරපු ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදී WG ගුණරත්න මහත්මයාට අපි අපේ උත්තමාචාරය පළ කරනවා. පත්තරමේන්තුවේදී අපි මේ කියන්නේ මාධ්‍යවේදීන් එකතු කරලා දෙන පුවත්පත් කලාවේදීන් එකතු කරලා දෙන පුවත්. ඒ නිසා අපි ඔහුට උත්තමාචාරය පළ කරනවා පත්තරමේන්තුවේ. අපි අද දවසේ විදෙස් පුවත් බලන්න සූදානම් දිනුෂ බොහොම කෙටියෙන් අපි බලමු. ඔව්. අද විදෙස් චීනයේ බිලියනයක් සම්පූර්ණයෙන් එන්නත් කරලා කියලා තියෙනවා. චීනයේ බිලියනයක් සම්පූර්ණයෙන්ම එන්නත් කරලා තියෙනවා. ඒ අනුව ගත්තම සාමාන්‍යයෙන් චීනයේ 71ක ජනතාවගෙන් කියන්නේ සමස්ත ජනගහනයෙන් 71ක් මේ වෙනකොට එන්නත් කරණයට ලක් කරලා ඉවරයි. චීනය එහෙම සටන් කරනවා. ඉන්දියානුවන් දින 130ක් කොරෝනා එක්ක සටන් කළා. ඉන්දියානුවෙක් දින 130ක් කොරෝනා එක්ක සටන් කළා. මේ කතන්දරයට අනුව මේ රෝගියා දින 170ක් කොහොම හරි වෙන්ටිලේටර්ස් ඒ කියන්නේ ශ්වසන ආධාරක එක්ක එහෙම සටන් කළා ජීවිතේ බේරගෙන තියෙනවා. මිනිස්සු එහෙම ජීවිතේ බේර ගන්න සටන් කරද්දී සමහර මිනිස්සු අභ්‍යවකාශ චාරිකාවලට යනවා. උඩුගුවනට ගිය සිවිල් ගගනගාමින් යහතින් ඉන්නවා. ආපසු වෙන්නේ හෙට දවස් 3ක චාරිකාවක් තමයි කෝටි ගණනක් වියදම් කරන SpaceX යානෙන් තමයි මේ පිටිස යන්නේ. මේ තමයි වාණිජ වශයෙන් ඔබටත් යන්න ඕන නම් අභ්‍යවකාශ චාරිකාවක් යන්න පුළුවන්. හැබැයි වියදම් වන මුදල ගැන හරියට සඳහන් වෙන්නේ නැහැ. ඉන්ස්පිරේෂනල් 4 කියලා තමයි මේ ගුවන් ගමන හැඳින්වුවේ මංගල අභ්‍යවකාශ චාරිකාව. මේ චාරිකාව සඳහා ජෙරාඩ් අයිසෙක්මන් එයාගේ යාළුවෝ තුන්දෙනෙකුත් එකතු කරගෙන තමයි මේ ගමන යන්නේ. කොච්චරක් වියදම් කළාද කියලා. ජෙරාඩ් අයිසෙක්මන් කියලා කියන්නේ බිලියනපතියෙක්. එයා කොච්චර වියදම් කළාද කියලා දන්නේ නැහැ. හැබැයි ඉතින් හිතනවා නජිත් දැන් ලෝකෙ මිනිස්සු එන්නත් ගන්න මෙච්චර අමාරුවෙන් ඉදිද්දි එසේ මේ ආය කර්මාන්ත කඩාවැටලා වෙළඳ ව්‍යාපාර කඩාවැටලා ලෝකේ කොවිඩ් නිසා මෙහෙම අර්බුදයකට පත් වෙලා තියෙද්දි කෝටි ගණන් බිලියන ගණන් වියදම් කළා අභ්‍යවකාශ චාරිකා යන්න තරම් හිත හදා ගන්න පුළුවන්ද කියලා. පැහැදිලිවම ජීවිත අවදානමත් එක්ක ඔය ගමන ගිහින් තියෙන්නේ. දැන් ජීවිතයේ අදින්න අර විදිහට දින 130ක් සටන් කරපු පුද්ගලයෝ දැක්කහම මේ පිරිස දැන් සමහරට මේ ගමන අවිශ්චිත වෙන්න පුළුවන්. මේ යානයට හානියක් අනතුරක් වෙන්න පුළුවන්. අපි දන්නේ නැහැ. හැබැයි SpaceX වැඩසටහනේ නිර්මාතෘ එලොන් මස්ක් දැන් කීප වරක් පරීක්ෂණ කළා තමයි ඔහුත් ලෝකයට අලුත් තාක්ෂණ හඳුන්වා දුන්න කෙනෙක්. මේ අඟහරු මත ජීවය පිහිටුවන්න ජන ආවාස ඇති කරන්න පෙරමුණ ගන්න කෙනෙක් තමයි එලොන් මස්ක් කියන්නේ. ඔහු
ඔහු පළවෙනි වර අසාර්ථක වුණාම දිනෝෂ ඇඬුව කඳුලින් කතා කළා. අසාර්ථකයි නේද කියලා මාධ්‍යවේදීන් අහනකොට කිව්වා නැහැ මම කවදා හරි සාර්ථක වෙනවා මේ අභ්‍යවකාශ චාරිකා ආරම්භ කරනවා කියලා. දැන් ආරම්භ වෙලා තියෙන්නේ බොහොම සාර්ථකව අපි හිතනවා ගොඩබස්සවයි කියලා. ඒ තොරතුරුත් අපි ඔබට කියන්න ලෑස්ති. අපි බලමු අද දවසේ කාටුන්. අපි ශ්‍රීකාන්තගේ ශ්‍රීදූපතෙන් පටන් ගන්නවා. කාටුන් කියන්න දිනමින පුවත්පතෙන් තමයි ශ්‍රීකාන්තගේ ශ්‍රීදූපත උපට ගන්නේ. ලොහාන්ගේ රාජ්‍ය අමාත්‍ය ධූරය ස්පීට දෙන්න යනවලු. අන්න කෙනා අවුරුදු දෙකක පළපුරුද්දකුත් තියෙනවනේ සර්. මේ දිනමින පුවත්පතේ අංජනගේ කාටුනේ ඒකෙත් කතා වෙන්නේ ඔය ගැනම තමයි. මේ දේශපාලකතුමෙකුයි මේ තව සාමාන්‍ය මිනිස්සුෙකුයි කතා වෙනවා. මේ දින කියනවා පනින්න පෙර සිතා බලනු කියලා කියමනක් තියෙනවනේ බං කියලා කියනකොට අනිත් එක්කෙනා අහනවා බන්ධනාගාරයටද සෑර්? මේ පනින්න කියන්නේ බන්ධනාගාරයටද? අංජන ඊළඟ කාටුන් එක දිනමින් තෝරගන්න මෛත්‍රීපාල සිරිසේන මහත්මයයි මහින්ද අමරවීර මහත්තයයි දෙන්න හම්බ වෙලා කතාවක්. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ බුලත් කොලේට එන්න තව පක්ෂ ලෑස්ති කියලා මහින්ද අමරවීර ඇමතුමා කිව්වනේ. එක්සත් ජනතා නිදහස් සන්ධානයට එන්න තව පක්ෂ ලෑස්ති. මෛත්‍රීපාල මහත්තයා අහනවා කෝ ඉතින් ලෑස්ති වෙනවා. වසර කීපයකට පසු එජනිස් අලුගසා දමා නැගිටි කියලා පුවතක් වෙනවා. වසර කීපයකට පස්සේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අලුගසා දමා නැගිටි පුවතක් විදිහට පළ වෙලා තියෙනවා. මේ දිනමින පුවත්පතේ අනුර තේනුවරගේ කාටුනේ මේ බලන්නකෝ මේ පුවතක් ඒ විදිහට පළ වෙලා තියෙන අතරදී එක්කෙනෙක් ආප්පු වෙනවා. අනිත් කෙනා ඇවිල්ලා අහනවා ආප්ප පුච්චනවා වගේ. කවුද මේ ආප්ප පුච්චන්නේ? ගෝඨාභය මහත්තයා වගේ කෙනෙක්ද මන්ද ආප්ප පුච්චන්නේ? ඔය අතරේ තව කෙනෙක් ඇවිත් අහනවා එයානම් මේ මෛත්‍රී මහත්තයාද නැත්නම් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේ සුසිල් ප්‍රේමජයන්ත මහත්තයාද දන්නෙත් නෑ. ආප්ප පුච්චනවා වගේ නේද කියලා අහනවා. ඉතින් ආප්ප ගැන හොඳට මතකයි. මහින්ද මහත්තයාට ප්‍රශ්න ගණනාවක් තියෙනවා. ලංකාදීපයට දාසඳින කාටුන් එකේ කියනවා ඒ ප්‍රශ්න අතරේ මේ දවස්වල ඔළුව කැරගිලා ගිහිල්ලා තියෙන්නේ ලොහාන් එරාජ්. ප්‍රශ්න මදිවට මහින්ද මහත්තයාට තවත් ප්‍රශ්න දාසට පේන හැටි. මේ තිස්සේ වවිස්සගේ හිනාවැස්ස කාටුනේ බලන්න නිදාගෙන ඉඳපු කොටිත් දැන් ඇහැරෙන්න පටන් අරන් වගේ අපිට හිතෙන්නේ. වාංගතම්බි වාගඩා සුරුකා වාංග නල්ල නේරම් වරෙන් කොල්ලෝ හනික වරෙන් හොඳ වෙලාව කියලා මෙහෙම කියන්නේ කවුද? මේ නිදාගෙන ඉඳපු කොටි. මොකද්ද මේ වෙලා තියෙන්නේ? බන්ධනාගාර දෙකේ සිදුවීම් එක්ක නිදාගෙන ඉඳපු කොටිත් දැන් ඇහැරිලාද මන්දා. එතකොට ෆේක්බුක් පොකට් කාටුනය තෝරගන්නවා අපේ ජයරත්න වික්‍රමසිංහගේ දිවෙන පුවත්පතෙන් තෝරගන්නේ. ගුරු විදුහල්පති ප්‍රශ්නේ තාම හරියට විසඳලා නැතිලු බං. එහෙනම් ගුරුගිරි දෝෂේ අදන මේ හෙට. මේ තවත් කාටුනයක් අද කියලා වැඩක් නෑ. කාටුනේ අංජන ඉන්ද්‍රජිත් තඳින්නේ නිරෝධායන ඇඳිරි නීතිය ගැන දෙන්න කතාවක්. ඔන්න නිරෝධායන ඇඳිරි නීතිය ඔක්තෝබර් 1 වෙනිදා දක්වා දීර්ඝ කළා කියලා ඇමතිතුමෙක් කියාගෙනකොට දීර්ඝ කළා කිව්වමයි මතක්ුනේ. මේ රටේ ඇඳිරි නීතිය දාලානේ තියෙන්නේ කියලා. රටේ ඇඳිරි නීතිය දාලානේ තියෙන්නේ කියලා මතක්ුනේ ඇඳිරි නීතිය දික් කළාම තමයි. නැත්තම් අර දැක්ක පෝලිං වලදී එහෙම හිතෙන්නේ නැහැ. අද දිවයින පුවත්පතේ අනුරාධ හිරිපිටියගේ කවිය තෝරගන්නවා. එක්සත් ජනතා නිදහස් සන්ධානේ ආයෙත් නැගුමට මෛත්‍රී සිතුවානේ එකුණු අයට සාකච්ඡා අවසානේ ආපනම් සංග්‍රහයට දුන්නෑනේ. හැමෝම හොයන්නේ කොමුණත් ඉතින් අද දවසේ ජාතික පුවත්පත්වල කාටුන් බොහොමයක් ඇඳලා තියෙන විදිහට අපි සූදානම් අදට සති අග පත්තරමෙන්තු අවසන් කරන්න. දිනුෂ අපි ප්‍රාර්ථනා කරන හැම විටම ඔබට නිදුක් නිරෝගී සුවය. දැන් ඔබේ නිදුක් නිරෝගී සුවය තහවුරු කරගන්න වෙන්නේ ඔබ සහ මගේ හැසිරීම මගින්මයි කියන එක ඉතාමත් හොඳින් පැහැදිලියි. අපි ඔබ නැවතත් මුණ ගැහෙන්න සූදානම් හෙට උදේ 6ට. ඔබට සුවබර දවසක් ප්‍රාර්ථනා කරනවා. අපි දෙන්නම රටම සුවබර ජීවිතයකට යන සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමු. සුබ දවසක්.